හරිද අපි පටන් ගමු. පොඩක් කට්ටිය එනකම් බැලුවේ. හරි නම් අයබෝන්. මට කියන්න පුතේ අපි පාඩමේ කොයි හරි දැන් ඉන්නේ නේ අපි දතරන් ඉන්නේ දෙවෙනි පාඩමේ මේ ටියුට් එකනේ නේ දෙවෙනි පාඩමේ පළවෙනි ටියුට් එක. දැන් ඒකේ අවසාන හරියට අපි ඇවිල්ලා තියෙනවා. කවුරු කියන්න පුතේ මට? වෙලා ගන්න නැතුව කියන්න. දෙවෙනි පාඩමේ අපි මට මතක විදිහට 25 වෙනි පිටුව දක්වා ආවා වගේ. දෙවෙනි පාඩමේ 25 දක්වා ආවා වගේ මට මතකයි. ඔව්. ආකාශ කියන ප්‍රශ්නයක් ඇහුවා වර්ඩ් යන මොකක්ද කියලා. නේ. ආකාශ ඒ ඉදිරිපත් කිරීම කිව්ව එක නම් හොඳයි. නේ. වදනක් කියන්නේ මොකක්ද කියලා අහුවා කියලා කියන ඇත්තේ නේ. හරි මේ බලාගන්න පුතේ 25 වෙනි පිටුවේ හරි මේ ටියුට් එකේ 25 වෙනි පිටුවේ අවසානයේ තියෙන මොකද්ද පරිගණක වදනක ප්‍රමාණය word size කියලා. පරිගණක වදනක ප්‍රමාණය word size කියලා යෙදුමක් තියෙනවා. මේක මේ විදිහට පුතේ එක්සෑම් එකකටත් ඇවිල්ලා තියෙනවා ඈ. හරි. ඒතර ඒවා පදනම් කරන් තමයි මම ඔයගොල්ලන්ගෙන් ප්‍රශ්න අහන්නේ. හරි. එතන අපි පැහැදිලි කරලා තියෙනවා. ඒ කියන්නේ මගේ නෝට් එකේ මම කියලා තියෙනවා මෙන්න මෙහෙම. පරිගණකයක භාවිතා වන යන්ත්‍ර භාෂාවේ අපි කොහොමද දන්නවනේ පුතේ පරිගණකයකට ආදානය කරන ඕනෑම දෙයක් පරිගණකය තුල තියෙන්නේ කොහොමද? බිංදුව සහ එක කියන සංඛ්‍යා ආකාරයෙන්. ඒතර බිංදුව සහ එක කියන සංඛ්‍යා ආකාරයෙන් තියෙනවට අපි කියනවා යන්ත්‍ර භාෂාවෙන් තියෙනවා කියලා. හරි? වචනයක ඒ කියන්නේ word වචනයක word අඩංගු බිටු ගණන එහි විශාලත්වයේ හෙවත් වදන් ආයාමයේ වශයෙන් සැලකේ. කොහොම තමයි පුතේ නෝට් එකේ තියෙන්නේ. දැන් එතකොට අපි ගිය සුමාන ඔය ටික කතා කරලා ඔයගලන්ට මම කියලා ඇති මේ වදනක් කියන්නේ මොකක්ද කියන එක මේ හොයාගන්න කියලා. හරි. වැඩි විස්තර අවශ්‍ය නැහැ. අපි කෙලින් මෙමුකෝ කාරණේට මට කියන්න මොකක්ද වදනක් කියලා කියන්නේ. එහෙම නැත්නම් 25 වෙනි පිටුවේ අවසානයේ තියෙනවා පරිගණකයක නැත්නම් පරිගණක වදනක ප්‍රමාණය කියලා මාතෘකාවක්. ඔය මාතෘකාව යටතේ කතා කරන පුතේ වදනක් කියන්නේ මොකක්ද? ඉංග්‍රීසියෙන් කියනවා වර්ඩ් එකක් නේ. සිංහලෙන් අපි කියනවා වදනක් කියලා. කවුරුහරි කියන්න බලන්න. ඔයගොල්ලෝ මේක නොදන්නවා නෙමෙයි දන්නවා ඈ. ඔයගොල්ලෝ මේක දන්නවා. ඔයගොල්ලන්ට මම පළවෙනි පාඩමෙත් මේක ඉගෙනුවා. සමහරලාට කළමනාකරණය කරලා උත්තරයක් දෙන්න අපහසුතාවයක් තියෙන්න පුළුවන්. හැබැයි ඔයගොල්ලෝ දන්නවා පුතේ. කියන්න බලන්න. උත්සාහ කරන්න. කවුරුද දන්නේ නැද්ද? මිදුම් උත්තර දෙන්න අමාරුද? පරිගණකයක වදනක් කියන්නේ මොකක්ද? ඔබ දෙන ශබ්දයි. ආකාශ පුතේ උත්තර දුන්නේ නැගිද? ආකාශ මනුග කියනවා ෆයිල් එකක් කියලා. ෆයිල් එකක් නෙමෙයි පුතේ ඈ. වදනක් කියන්නේ ෆයිල් එකකට නෙමෙයි. ආකාශ කියනවා බෑ කියලා. ආගන්න පුතේ. ආගන්න මේක ඊටාම වැදගත් දෙයක්. නමුත් ඔයගොල්ලෝ නොදන්න දෙයක් නෙමෙයි.
right මේ බලා ගන්නකො මම පෙන්වුවා මොකද තේරෙයි ඈ කවුද කියන්නේ ඔය මීදුම් කියන instructions කියලා ඔය මෙතන උපදේශ තියෙනවා පුතේ හරි right ජනනි කියන කිසියම් ප්‍රොසෙසරයක් නිර්මාණය භාවිත කරන දත්තවල ස්වභාවික ඒකකයයි ජනනි මට කියන්න පුතේ මයික් එක ඔන් කරන්න පුළුවන් නේද ඔයා උත්තරේ කොහෙන්ද කියන්නේ කොහාගත්ත ඉතින් මයික් එක ඔන් කරලා කියන්න සිග්නල් නැහැ right මම නැවත CPU එකේ රෙජිස්ටර් මතකයට එකපාරට ප්‍රොසෙස් කරන්න පුළුවන් data ප්‍රමාණය right නිපුන් කියනවා ඔව් CPU එකේ රෙජිස්ටර් මතකයට එක නිපුන් ගොඩාක් හොඳ උත්තරයක් දෙනවා බලන්න CPU එකේ රෙජිස්ටර් මතකයට එකපාරකට ප්‍රොසෙස් කරන්න පුළුවන් data ප්‍රමාණය පුතේ වාගේ උත්තරේ බොහෝම සමීපයි පොඩි මිස් එකක් තියෙනවා CPU එකේ රෙජිස්ටර් මතකයට එකපාරකට ප්‍රොසෙස් කරන්න පුළුවන් කියලා කිව්වහම පුතේ වැරදි අදහසක් එනවා රෙජිස්ටර් මතකය ප්‍රොසෙස් කරනවා වගේ අදහසක් නේ රෙජිස්ටර් මතකය නෙමෙයි පුතේ ප්‍රොසෙස් කරන්නේ කවුද ALU එකනේ CPU එක තුල දත්ත සැකසීම කරන්නේ කවුද ALU එක CPU එක තුල දත්ත සැකසීම කරන්නේ කවුද ALU එක අන්න උතේ වගේ උත්තරේ එන්න ඕනේ මොකද්ද CPU එකේ ALU එකට එක වතාවකට ප්‍රොසෙස් කිරීමට හැකි රෙජිස්ටර් මතකයේ වෙත ලබා ගන්නා මොනවද දත්ත උපදේශ ප්‍රමාණය හරියටම හරි එහෙම කිව්වනම් හරියටම හරි. ඒ කියන්නේ ඔයාගේ උත්තරේ බොහොම සමීපයි හරි උත්තරේට. අර කියනවා කවුද? ජනනි කියනවා අයියාගෙන් වැහුවේ. તો ජනනිගේ උත්තරේ තියෙන්නේ කිසියම් ප්‍රොසෙසරයක් නිර්මාණයක් විසින් භාවිත කරන දත්වල ස්වභාවික ඒකකය. ඒ කියන්නේ ඒක තියරි කැලලක් ඒකේ වරදක් නැහැ. නමුත් ඒකෙන් අර අපි බලාපොරොත්තු වෙන මට්ටමේ දෙයක් ප්‍රකාශ වෙන්නේ නැහැ. හරි. නමුත් ඒ කියන්න උත්සාහ කරන්නේ ඒක කියන එක පැහැදිලි. හරි. ආගන්න පුතේ මේක. මේ තියෙන්නේ. මේක ඔයගොල්ලෝ දන්නවා කියලා මම කිව්වේ ඒකයි. හිතන්න මෙහෙම. ඔන්න තියෙනවා CPU. හරි. මේ තියෙන්නේ CPU. එතන මේ තියෙන්නේ RAM එක. දැන් මේක අපි කීපාරක් ඇඳලා ඇද්ද නේද? ඈ? ඊතර මෙතන තියෙනවා ගබඩා මාධ්‍ය ස්ටෝරේජ්. hard disk එක වගේ අවයව. ඊතර ආදානයන් එනවා RAM එකට. ප්‍රතිදානයන් යනවා RAM එකේ. ස්ටෝරේජ් එකේ තියෙනවා ගන්නවා පුතේ RAM එකට. නේ? right. දැන් හොඳට අහගන්න මෙහෙම. මේ CPU එක ඇතුලේ තමයි පුතේ තියෙන්නේ පාලන ඒකකය CU සැකසීම් සිදු කරන කොටස ALU සහ රෙජිස්ටර් කියන මතකය. මතකයිනේ කොහොමද CPU එක තියෙන්නේ? ඔක අපි පළවෙනි පාඩමේ කතා කරලා දැන් දෙවෙනි පාඩමේ කතා කරනවා. හරිද? එතකොට උදේ මේකේ ඔයගොල්ලෝ දන්නවා අපි ආදානය කරන දත්ත එන්නේ RAM එකට. ඒ වගේම ගබඩා මාධ්‍ය වල ගබඩා කරලා තියෙන මෘදුකාංග ක්‍රමලේඛ ලෝඩ් කරන්නේ ගන්නෙ RAM එකට. හරි. ඒක සියලු දේ RAM එකට අරගෙන RAM එක හරහා තමයි සැකසීම සඳහා CPU එක ඇතුළට ගන්න. සැකසීම සඳහා CPU එක ඇතුළට ගන්න. එතන පුතාලා දන්නවා හරි එක සැරයකට සැකසීම සඳහා RAM එකේ සිට CPU එකට ගන්න පුළුවන් ප්‍රමාණය එක සැරයකට සැකසීම සඳහා RAM එකේ සිට CPU එකට ගන්න පුළුවන් ප්‍රමාණය යැපෙනවා රඳා පවතිනවා කවුරු මතද යැපෙනවා රඳා පවතිනවා කවුරු මතද රෙජිස්ටර් මතකයේ ධාරිතාව මත. ඒ කියන්නේ මේ රෙජිස්ටර් මතකයේ ධාරිතාවය අපි කිව්වා පරණ කම්පියුටර්ස් වල නම් B2 32යි කිව්වා. අලුත් කම්පියුටර්ස් වල නම් B2 64යි කිව්වා. හරි අපි හිතමු මේක අලුත් කම්පියුටරයක් කියලා.
අලුත් කම්පියුටර් නම් පුතේ මේ රෙජිස්ටර් මතකයේ ධාරිතාවයේ බිට් කීයද 64යි. දැන් බොහොම සරලයි පුතේ. ඒ කියන්නේ අපි භාවිතා කරන මේ RAM එකේ ප්‍රමාණය අපි හිතමු ගිගාබයිට් 4ක් වෙන්න පුළුවන්. ගිගාබයිට් 4ක RAM එකක් කියලා කියන්නේ මෙගාබයිට්ස් වලින් ගත්තොත් එහෙම 4096ක්. ඒ පුතේ මෙගාබයිට්ස් 1024ක් නේ ගිගාබයිට් එකක් කියන්නේ. ඒක ගිගාබයිට් 4ක RAM එකක් කියලා කියන්නේ මෙගාබයිට්ස් 4096ක්. ඒක කිලෝබයිට් වලට පැල්ලුවොත් ආයි වැඩි කරන්න ඕනේ 1024. ඒක බයිට් වලට පැල්ලුවොත් ආයි වැඩි කරන්න ඕනේ 1024. ඒ කියන්නේ ගිගාබයිට් 4ක RAM එකක් කියන්නේ පුතේ දල වශයෙන් ගත්තොත් බයිට්ස් කෝටි 400ක් විතර. බයිට්ස් කෝටි 400ක් විතර. ඒක බිට් වලට ගෙනාවොත් ඒ බිට්ස් 8ක් නේ පුතේ බයිට් එකක් කියන්නේ. ඒක බයිට් කෝටි 400 ආයි 8න් වැඩි කරන්න ඕනේ. අපි දන්නවා 400 8න් වැඩි කරපුවම 3200යි. 8ක් කියන්නේ 3200. ඒ කියන්නේ පුතේ ගිගාබයිට් 4ක RAM එකක් කියලා කියන්නේ බිට්ස් වලින් ගත්තොත් කෝටි 3200ක් විතර. හොඳට ඔලුවට ගන්න මේ කියන එක ඈ. ගිගාබයිට් 4ක RAM එකක් කියන්නේ බිට් වලින් ගත්තොත් පුතේ බිට්ස් වලින් ගත්තොත් ඒකේ ධාරිතාවය බිට්ස් කියලා කියන්නේ එක හෝ බිඳුව කියන ඉලක්කමක් නේ. බිට් වලින් ගත්තොත් ධාරිතාවය කොච්චරක් විතරද? බිට් වලින් ගත්තොත් ධාරිතාවය කෝටි 3200ක් විතර. එතකොට ගිගාබයිට් 4ක ධාරිතාවයක් තියෙන RAM එකක බිටු තියෙනවා පුතේ දල වශයෙන් කෝටි 3200ක් විතර. ඒ කෝටි 3200ක් කියන පුතේ පොඩි ප්‍රමාණයක් නෙමෙයි ඉතා විශාල ප්‍රමාණයක්. හැබැයි කොච්චර විශාල ප්‍රමාණයක් පුතේ RAM එකේ තිබුණත් සැකසීම සඳහා එක වාරයකට එකවර CPU එක ඇතුළට ගන්න පුළුවන් බිටු ප්‍රමාණය කොච්චරද? රෙජිස්ටර් මතකයේ ධාරිතාවයට සමානයි. ඒ කියන්නේ මේ අපි කතා කරන පරිගණකයේ රෙජිස්ටර් මතකයේ ධාරිතාවය පුතේ බිටු 64 නම් මෙතනින් එකපාරට මෙතනට ගන්න පුළුවන් කොච්චරද? මෙතනින් එකපාර මෙතනට ගන්න පුළුවන් ප්‍රමාණය පුතේ 64යි බිට්ස්. එයි මේක කොච්චර ධාරිතාවයෙන් විශාල වුණත් RAM එක රෙජිස්ටර් මතකයේ ධාරිතාවය 64ක් නිසා එක සැරේ ගන්න පුළුවන් 64යි. හරිද? ඒතර එක සැරේ ගන්න පුළුවන් 64යි කියන්නේ මෙන්න මේ ගන්න බිටු 64ට තමයි කියන්නේ පුතේ වදනක් කියන්නේ. හරි? RAM එකෙන් සැකසීම සඳහා CPU එක තුළට එක වරකදී ලබා ගන්න එක බිංදු එකතුවට තමයි කියන්නේ පුතේ වදනක් කියලා. ඒකේ තියෙන බිටු ගන්නට කියනවා වදනක ප්‍රමාණය කියලා. එහෙනම් වල තේරෙනවා වදනක ප්‍රමාණය කියන එක රඳා පවතිනවා කෙලින්ම කවුරු මතද? රෙජිස්ටර් මතකයේ ධාරිතාව මත. රෙජිස්ටර් මතකයේ ධාරිතාව බිටු 32යි නම් මොකද කියන්නේ? වදනක ප්‍රමාණය බිටු 32යි. රෙජිස්ටර් මතකයේ ධාරිතාව බිටු 64යි නම් වදනක ප්‍රමාණය කීයද? 64යි. එහෙනම් ඔයගොල්ලෝ දැන් ඉතා පැහැදිලි. මොකද්ද වදනක් කියන්නේ? කිසියම් පරිගණකයක සකසණයට එකවර සැකසිය හැකි අවයවයට තමයි කියන්නේ වදනක් කියලා. ඒකේ ධාරිතාවය රඳා පවතින මොකක්ද? රෙජිස්ටර් මතකය මත. දැන් ඔයගොල්ලෝ හිතන්න මේක අපි කලින් ඉගෙන ගත්තේ නැද්ද? ඉගෙන ගත්තා. හරි එතකොට මෙතනින් මෙතෙන්ට එක සැරේ එන ප්‍රමාණය රෙජිස්ටර් මතකයේ ධාරිතාවය මත රඳා පවතිනවා. right? ඒක ඒ ධාරිතාවය මත මෙතනින් ප්‍රමාණය මෙතනට ගත්තට පස්සේ මෙතනින් යනවා ALU එකට. ALU එකෙන් සකස් කරලා නැවත රෙජිස්ටර් මතකයට අවුට් කරනවා. ඒකෙන් ආපහු වෙනවා. ඔක අපි පළවෙනි පාඩමේ කතා කරා. ඊට පස්සේ අපි කිව්වා ඔය ක්‍රියාවලිය සිදු වෙනකොට CU එක විසින් මේ ALU එකයි රෙජිස්ටර් එකයි පාලනය කරනවා කියලා. බලතු පාඩේ කියන්නේ ඒක. මේ අනිකුත් කොටස් සියල්ලම පාලනය කරන්නේ මෙයා විසින්. ඔය ටික අපි පළවෙනි පාඩමේ කතා කළා. ඔන්න කතාව. දැන් ඔයගලන්ට පුළුවන් මගෙන් අහන්න තියෙන ප්‍රශ්න තියෙනවා නම් අහන්න. අහන්න බලන්න. මොකද කට්ටිය ටිකක් අඩුයි. කො අහන්න තියෙනවා අහන්න පුතේ. ප්‍රශ්නයක් නැද්ද? හරි. අපි යන ලියාගමු. ලියන්න මෙහෙම. එතන යටින් තියෙනවා පුතේ රූල් 5ක හිස්තනක්. අන්න ඒක ලියා ගන්න. මම මේ කතා කරපු කාරණා ටික ඉතාම හොඳින් වචන වලින් පැහැදිලි කරලා දෙන්නම් ඈ. ලියන්න මෙහෙම.
යන main අදහස් වන්නේ not එක ලියන්න main අදහස් වන්නේ main අදහස් වන්නේ main අදහස් වන්නේ සකසනය main අදහස් වන්නේ සකසනය වරහන් ඇතුළේ ලියා ගන්න processor main අදහස් වන්නේ සකසනය වරහන් ඇතුළේ ලියා ගන්න processor විසින් main අදහස් වන්නේ සකසනය වරහන් ඇතුළේ ලියා ගන්න processor විසින් සකසනය ඒ කියන්නේ processor විසින් එක් සැකසීමක් සඳහා main අදහස් වන්නේ සකසනය ඒ කියන්නේ processor විසින් එක් සැකසීමක් සඳහා එක් සැකසීමක් සඳහා RAM එක තුලින් එක් සැකසීමක් සඳහා RAM එක තුලින් main අදහස් වන්නේ සකසනය විසින් එක් සැකසීමක් සඳහා RAM එක තුලින් සකසනය වෙත RAM එක තුලින් සකසනය වෙත RAM එක තුලින් සකසනය වෙත ලබා ගන්නා බිටු ප්‍රමාණයයි ලබා ගන්නා බිටු ප්‍රමාණයයි බිටු ප්‍රමාණයයි RAM එක තුලින් සකසනය වෙත ලබා ගන්නා බිටු ප්‍රමාණයයි හරි ලියන්න අලුත් පේජයකට එන්න තරලමක් දාලා ලියන්න අලුත් පේජයක රූලක් අරින්න එපා රූලක් අරින්න නැතුව පුතේ අලුත් පේජයක ලියා ගන්න එම බිටු ප්‍රමාණය රූලක් අරින්න නැතුව ලියා ගන්න එම බිටු ප්‍රමාණය වදනක් වරහන් ඇතුළේ යන word word එම බිටු ප්‍රමාණය වදනක් වරහන් ඇතුළේ යන word එම බිටු ප්‍රමාණය වදනක් වරහන් ඇතුළේ යන word ලෙස හඳුන්වන අතර එම බිටු ප්‍රමාණය වදනක් වරහන් ඇතුළේ යන word ලෙස හඳුන්වන අතර එහි ධාරිතාවය එම බිටු ප්‍රමාණය වදනක් වරහන් ඇතුළේ යන word ලෙස හඳුන්වන අතර එහි ධාරිතාවය රෙජිස්ටර් මතකයේ ධාරිතාව මත එහි ධාරිතාවය රෙජිස්ටර් මතකයේ ධාරිතාවය මත එහි ධාරිතාව රෙජිස්ටර් මතකයේ ධාරිතාව මත රඳා පවතී
ඒ ධාරිතාවය රෙජිස්ටර් මතකයේ ධාරිතාවයේ මත රඳා පවතී. මේ ධාරිතාවය රෙජිස්ටර් මතකයේ ධාරිතාවයේ මත රඳා පවතී. මේ ධාරිතාවය රෙජිස්ටර් මතකයේ ධාරිතාවයේ මත රඳා පවතී. හරි. ඔබ තා උදේ කතන්දරේ ඕන අපිට අවසාන තව පොඩි කැලලා ලියන්න පුළුවන්. එතකොට RAM එකෙන් සැකසීම සඳහා සකසණිය තුළට ලබා ගන්නා කොටසට තමයි අපි කියන්නේ වදනක් කියලා. එතකොට මේ වදනේ ප්‍රමාණය තීරණය වෙන්නේ රෙජිස්ටර් මතකයේ ධාරිතාවය මත. එහෙනම් පුතේ අපිට ස්ථිරයි වදනක ප්‍රමාණය පරණ කම්පියුටරයක් නම් බිටු කීයක් වෙන්න ඕනද? 32යි. අලුත් කම්පියුටරයක් නම් බිටු 64යි. මොකද අපි දන්නවා රෙජිස්ටර් මතකයක ධාරිතාවය ක්‍රියාත්මක වෙන ආකාරය. මේ අතීතයේම නම් තිබිලා තියෙනවා බිටු 8ටත්. හරි ඒක අපි ඉස්සරහදී දකිනවා. right. ඒ ඡේදයේ මුල වාක්‍ය ආපහු කියන්න කියලා කියනවා. මුල වාක්‍යයේ කිව්වෙ මම මොකද? මේන් අදහස් වන්නේ සකසණය වරහන් ඇතුලේ මම කිව්වා ප්‍රොසෙස් කියලා ලියා ගන්න කියලා. මේන් අදහස් වන්නේ සකසණය වරහන් ඇතුලේ යන කිව්වා ප්‍රොසෙස් කියලා. විසින් මේන් අදහස් වන්නේ සකසණය විසින් එක් සැකසීමක් සඳහා මේන් අදහස් වන්නේ සකසණය විසින් එක් සැකසීමක් සඳහා RAM එක තුලින් එක් සැකසීමක් සඳහා RAM එක තුලින් ලබා ගන්නා බිටු ප්‍රමාණයයි. RAM එක තුලින් ලබා ගන්නා බිටු ප්‍රමාණයයි. RAM එක තුලින් ලබා ගන්නා බිටු ප්‍රමාණයයි. right. එතකොට අපි කියාගෙන ආයේ පුතේ ඒ ප්‍රමාණය එක්ක බිටු 32ක් හෝ 64ක් වෙන්න ඕනේ. එහෙනම් ඒක ඇල්ලක් පොඩ්ඩක් ලියා ගමු. එතකොට ඒක අංක සම්පූර්ණයිනේ. right. ලියන්නේ නම් එබැවින් අවසාන වාක්‍ය ලියන්න පුතේ. එබැවින් වදනක ප්‍රමාණය බිටු 32ක්. එබැවින් වදනක ප්‍රමාණය බිටු 32ක් හෝ බිටු 32ක් හෝ බිටු 64ක්. එබැවින් වදනක ප්‍රමාණය බිටු 32ක් හෝ බිටු 64ක් විය යුතුය. එබැවින් වදනක ප්‍රමාණය බිටු 32ක් හෝ බිටු 64ක් විය යුතුය. right. එතකොට ඒ කාරණේ දැන් පැහැදිලිනේ. එතකොට දැන් අපි දන්නවා මොකක්ද වදනක් කියලා කියන්නේ, මොකක්ද වදනක ප්‍රමාණය කියලා කියන්නේ. කාටවත් උදේ ප්‍රශ්නයක් තියෙනවද? අහන්න. හරි. කාටවත් ප්‍රශ්නයක් තියෙනවද? නෑනේ. හරි. අපි එහෙනම් ඒ කොටසේ පුතේ අවසාන කාරණයට එමු. සංචිත මතකය, කැෂ් මෙමරි. ඒකත් දැන් අපි දෙතුන් පාරක් කතා කරපු දෙයක්. පළවෙනි පාඩමෙත් අපි ඒක කතා කරා. මොකද්ද පුතේ සංචිත මතකය කියලා කියන්නේ? සංචිත මතකය කියලා කියන්නේ අපි තා පැහැදිලිව ඉගෙනගෙන තියෙනවා. මේ විදිහට RAM එක සහ සකසණය එකිනෙක සම්බන්ධ වෙලා ක්‍රියාකාරකම් සිදු කරනකොට, ඒ කියන්නේ සැකසීම් සිදු කරනකොට ඒ අතරට හඳුන්වා දුන්න අලුත් මතකයක් නේ. එතකොට මෙන්න මේ විදිහට අතරමැදට
සම්බන්ධ වෙන මතකයක් තමයි මොකද්ද? කෑෂ් කියලා අපි කිව්වේ. හරි. එතන මේක සම්බන්ධ වෙන්න හේතුව මොකද්ද? ඒ කියන්නේ පුතේ පරිගණකයක මුලින් ඉඳන්ම කෑෂ් මතකයේ තිබුණේ නැහැ. කෑෂ් කියන මතකයේ පරිගණකයට ආවේ ටිකක් පහුවෙලා. 90 දශකයේ මැද හරිය තමයි කෑෂ් කියන එක එන්නේ. මේ මතකයේ පරිගණකයට හඳුන්වා දෙන්න හේතුව අපි කතා කරා. මොකද්ද හේතුව? දැන් ඔයගොල්ලෝ දන්නවා ඉතා පැහැදිලිව සකසනය විසින්, ඒ කියන්නේ ප්‍රොසෙසරය නැත්නම් CPU එක විසින් සැකසීම් කරනකොට ඒ සැකසීම් සඳහා අවශ්‍ය සියලුම දත්ත උපදෙස් ලබා ගන්න කොහෙන්ද? RAM එකේ. ඒ සැකසීම් සඳහා අවශ්‍ය සියලුම දත්ත උපදෙස් ලබා ගන්න කොහෙන්ද? RAM එකේ. එතකොට RAM එකේ දැන් අපි දුන්න සකසනේ කාර්යක්ෂමතාවයට වඩා RAM එකේ කාර්යක්ෂමතාවය අඩුයි. සකසනේ කාර්යක්ෂමතාවයට වඩා RAM එකේ කාර්යක්ෂමතාවය අඩුයි. ඒ නිසා පුතේ සකසනයට Tamanට ඕනි වේගයෙන් Tamanට අවශ්‍ය කරන කාර්යක්ෂමතාවයෙන් RAM එක හරහා මේ අවශ්‍ය දේවල් ලැබෙන්නේ නැහැ. පොඩි පරක්කුවක් ඩිලේ එකක් තියෙනවා. ඒක විද්‍යාඥයෝ අඳුරගත්තා. හරි. අන්න ඒ පරක්කුව තව අඩු කරන්න, පරක්කුව නැති කරන්න පුළුවන් නම් හොඳයි. තව අඩු කරන්න තමයි මේ මතකේ හඳුන්වා දුන්නේ. එතන වෙන්නේ මොකද්ද? සැකසීම් සඳහා සකසනේ ලබා ගන්න සියලු දේ කලින් ගත්තේ RAM එක හරහා. පස්සේ මොකද උනේ? RAM එක හරහා මෙහෙම ගන්නකොට කෙලින්ම ගන්නවට අමතරව ඊට අමතරව මේ හරහා ගන්න ක්‍රමයක් හැදුවා. ඔන්න. එතකොට සැකසීම සඳහා අවශ්‍ය දේ RAM එකේ සිට CPU එකට ඩිරෙක්ට් ලබා ගන්න අතර සමහර දේවල් RAM එකේ සිට කෑෂ් මෙමරියට කලින් අරන් තියාගෙන කෑෂ් එකෙන් රෙජිස්ටර් මතකයට ගන්න. හරි. එතකොට RAM එකේ සිට රෙජිස්ටර් මතකයට එනවට වඩා කෑෂ් එකේ සිට රෙජිස්ටර් මතකයට එන එක වේගවත්. අන්නේ ඒ තත්ත්වය ඇති කරන්න තමයි පුතේ කෑෂ් මෙමරි නැත්නම් සංචිත මතකේ හඳුන්වා දුන්නේ. ඔක අපි පළවෙනි පාඩමෙන් කතා කරා. අපි වචනේ ලියාගමුකෝ මෙහෙම. හරි. ලියන්න මෙහෙම. තරු ලකුණක් දාලා පළවෙනි කාරණේ විදිහට ලියන්න. తాවකාලික මතකයක් ලෙස తాවකාලික මතකයක් ලෙස ක්‍රියා කරන ලියන්න. ඒ කියන්නේ මම කියන්නේ වෙනම තරු ලකුණක් දාලා කාරණයක් විදිහට ලියන්න කිව්වා. ලියන්න. මෙහෙමයි මම කිව්වේ తాවකාලික මතකයක් ලෙස ක්‍රියා කරන හරි. తాවකාලික මතකයක් ලෙස ක්‍රියා කරන මෙම මතකය తాවකාලික මතකයක් ලෙස ක්‍රියා කරන මෙම මතකය తాවකාලික මතකයක් ලෙස ක්‍රියා කරන මෙම මතකය 1990 తాවකාලික මතකයක් ලෙස ක්‍රියා කරන මෙම මතකය 1990 දශකයේ මැද භාගයේදී පමණ 1990 දශකයේ මැද භාගයේදී පමණ 1990 දශකයේ මැද භාගයේදී පමණ පරිගණකයට හඳුන්වා දෙන ලදී. 1990 දශකයේ මැද භාගයේදී පමණ පරිගණකයට හඳුන්වා දෙන ලදී. පරිගණකයට හඳුන්වා දෙන ලදී. හරි. ඔක පුතේ අපි පළවෙනි පාඩමේ කතා කරා සංචිත මතකය කියන එක පරිගණකයක මුල ඉඳන් තිබිච්ච මතකයක් නෙමෙයි. 1990 දශකයේ මැද භාගයේදී විතර තමයි හඳුන්වා දුන්නේ. ඒකට හේතුව දැන් පුතාලට මම කිව්වා. මොකද්ද හේතුව? RAM එකේ කාර්යක්ෂමතාවය CPU එකේ කාර්යක්ෂමතාවයට වඩා අඩුයි. එතකොට සැකසීම සඳහා
CPU එක සකසනිය හැම දෙයක්ම ගත්තේ පුතේ RAM එකේ ඉන්නේ. එතකොට එයාට ඕනි වේගයෙන් RAM එකට දෙන්න බෑ. එතකොට පොඩි ඩිලේ එකක් වෙනවා. හරි ඒක විද්‍යාඥයෝ අඳුරගත්ත කාලයක් ගිහිල්ලා. හරි. රූලක් අරින්න නැතුව දෙවෙනි කාරණේ ලියන්න තරලොකුණක් දාලා දෙවෙනි කාරණේ විදිහට තරලොකුණක් දාලා ලියන්න. යන්න මෙහෙම. සකසනයෙහි කාර්යක්ෂමතාවයට සාපේක්ෂව දෙවෙනි කාරණය සකසනයෙහි කාර්යක්ෂමතාවයට සාපේක්ෂව සකසනයෙහි කාර්යක්ෂමතාවයට සාපේක්ෂව RAM එකෙහි කාර්යක්ෂමතාවය සකසනයෙහි කාර්යක්ෂමතාවයට සාපේක්ෂව RAM එකෙහි කාර්යක්ෂමතාවය අඩුවීම හේතුවෙන් සකසනයෙහි කාර්යක්ෂමතාවයට සාපේක්ෂව RAM එකෙහි කාර්යක්ෂමතාව අඩුවීම හේතුවෙන් සිදුවන දත්ත සැකසීමේ ක්‍රියාවලියේ අඩුවීම හේතුවෙන් සිදුවන දත්ත සැකසීමේ ක්‍රියාවලියේ මන්දගාමීත්වයට දත්ත සැකසීමේ ක්‍රියාවලියේ මන්දගාමීත්වයට පිළියමක් ලෙස දත්ත සැකසීමේ ක්‍රියාවලියේ මන්දගාමීත්වයට පිළියමක් ලෙස මෙම සංචිත මතකය හඳුන්වා දෙන ලදී. ඔන්න එතකොට අපි නැවත වාරයක් පුතේ සංචිත මතකයේ සම්බන්ධ පැහැදිලි කිරීමක් කරගත්තා. ඒකටම ලියන්න. පුතේ රූල් කීයක් ඉඳ තියනවද කියන්න මට? දෙකක්. දෙකක් තියෙනවා right. ඇති. එහෙනම් එන්න අලුත් රූලකට රූලක් අරින්න එපා. අලුත් රූලකට අවිලා ලියන්න. වර්තමානයේ වන විට මෙම සංචිත මතකය L1, L2, L3 වර්තමානයේ වන විට මෙම සංචිත මතකය L1, L2, L3 ලෙස ප්‍රභේද තුනකින් සමන්විත වේ. හරිද? එතකොට මේ අපි මේ කතා කරන සංචිත මතකයේ කෑෂ් මෙමරි එක ප්‍රභේද තුනකින් තියෙනවා. අපි පළවෙනි පාඩම ඉගෙන ගත්තා. L1 කෑෂ් කියන එක තියෙන්නේ CPU එක ඇතුලේ. හොඳට අහගන්න පුතේ මේ කියන එක.
දැන් අපි සංචිත මතකයේ මෙහෙම CP එකට පිටින් ඇඳට L1 කියන කෑෂ් එක තියෙන පුතේ CP එක ඇතුලේ L2 කියන එක තියෙන්නේ මදර්බෝඩ් එකේ L3 කියන එක CP එක ඇතුලේ තියෙන්නත් පුළුවන් මදර්බෝඩ් එකේ තියෙන්නත් පුළුවන්. හැබැයි සංචිත මතකයේ අදිනකොට අපි අදින්නේ CP එකට පිට තියෙන විදිහට. CP එකෙන් එළිය තියෙන විදිහට. හරි. නමුත් L1 එක තියෙන්නේ ඇතුලේ හරි. ඔන්නක තමයි මෙතන කතන්දරය. right. එතනින් අපේ තව කොටසක් අවසන් වෙනවා. ඊට පස්සේ පුතේ අපිට තියෙනවා හඳුනා ගන්න. ඔයගලගේ නෝට් එකේ මම ඉතා පැහැදිලිව දාලා තිනවා. මොකද්ද? මව් පුවරුවක සැකැස්ම. ඒ කියන්නේ මදර්බෝඩ් එකක සැකැස්ම දාලා තියෙනවා. හරිද? right. එතකොට දැන් ඒක පොඩ්ඩක් අපි සාකච්ඡා කරන්න ඕනේ. right. ඒක සාකච්ඡා කරනකොට වඩාත්ම හොඳයි. මම මෙහෙම කරන්නම්. අපුතේ මේ නෝට් එකේ මේ තත්ත්වය ගන්නම් ස්ක්‍රීන් එකට ප්‍රොජෙක්ටරය හරහා අරගෙන මම ඔයගලන්ට පෙන්නන්නම් කොහොමද මේ සැකස්ම ගොඩනගන්නේ කියන්නේ. හරි. ඒතර අපි විස්තරෙත් ලියාගමු. ඔයගලන්ගේ අදහසුත් ගන්න පුළුවන් ඈ. right. හරි බලන්න පුතේ. හරි. දැන් ඔයගලන්ට මම මේක පොඩ්ඩක් zoom කරලා පේනවා. දැන් පුතේ මේ ස්ක්‍රීන් එකේ තියෙන එක පේනව නේද? right. බලන්න දැන් ටියුට් එකේ තියෙන එකමයි තියෙන්නේ. මම පොඩ්ඩක් මේ මුලට ගන්නම්. දැන් ඉස්සෙල්ලා මම පොඩ්ඩක් මේක මේ විදිහට පැහැදිලි කරලා දෙන්නම් පුතේ. දැන් මදර්බෝඩ් එකක් ගත්තම දැන් අපිට ඕනම් පුළුවන් මේකේ මදර්බෝඩ් එක සැබෑ මදර්බෝඩ් එකක ස්වභාවය පුතේ මේ තියෙනවනේ මේ තියෙන්නේ. ඒකත් ටියුට් එකේ තියෙනවා මේ තියෙන්නේ සැබෑ මදර්බෝඩ් එකක් නේ. ඉස්සෙල්ලා ඒක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නකෝ.
ඔන්න ඇත්ත මදර්බෝඩ් එකක් තියෙනවා. හරි එතකොට මේ මදර්බෝඩ් එකේ පුතේ ඔයගලන්ට පේනවා මම තව පොඩ්ඩක් විශාල කරන්නම්. මෙටියුට් එකේම තියෙනවා. එතකොට මේ මදර්බෝඩ් එකේ ඔයගලන්ට පේනවා මොන බලන්න. හරි එතකොට දැන් මදර්බෝඩ් එක පුතේ කම්පියුටරයට සම්බන්ධ කරාට පස්සේ හරි මෙන්න මේ ටික තමයි පරිගණකයේ පිටිපස්සේ බෑක් සයිඩ් කියලා අපි කියන්නේ. පිටිපස්සෙන් අපිට පේන්නේ මෙන්න මේ ටික. ඔයගොල්ලෝ දන්නවා මේවට තමයි කීබෝඩ් එක, මවුස් එක, මොනිටර් එක විවිධාකාරයේ උපකරණ සම්බන්ධ කරන්නේ. මේකලා තියෙන්නේ connectors for integrated peripherals. ඒ කියන්නේ කම්පියුටරත් එක්ක අන්තර්ගත කරලා කම්පියුටරත් එක්ක සම්බන්ධ කරලා භාවිත කරන විවිධ උපකරණ සම්බන්ධ කරන්නේ මේ ස්ථාන වලට. මේවට අපි කියනවා මොනවා කියලාද? කෙවෙනි පෝට්ස් කියලා කියනවා. කෙවෙනි කියලා කියනවා. ඒ කියන්නේ ඉදිරියේදී අපි කතා කරනවා. එතකොට කවුරු හරි මට කියන්න පුතේ මදර්බෝඩ් එකේ මෙන්න මෙතන තියෙනවා මේ සුදු පාටින් තැනක් වෙන් කළා මේ ඔක කහ පාට වෙන්න පුළුවන්, කොළ පාට වෙන්න පුළුවන්, පාට වෙනස් වෙන්න පුළුවන්. ඔය තැනක් වෙන් කරලා තියෙන්නේ මොකටද? මදර්බෝඩ් එක කියන්නේ පරිගණකයේ තියෙන ප්‍රධාන පරිපථයනේ. ඒ පරිගණකයේ තියෙන ප්‍රධාන පරිපථයේ මෙහෙම තැනක් වෙන් කරලා තියෙනවා. මම ඔයගලන්ගේ අහන්නේ මේ තැන වෙන් කරලා තියෙන්නේ මොකටද? CPU. CPU එක සම්බන්ධ කරන අපි මේ ප්‍රොසෙසරය CPU කියලා කතා කරන මේ chip එක සම්බන්ධ කරන මේ ගහලා තියෙන CPU socket. ඒකට කියන්නේ socket එකක් කියලා. හරි. එතකොට සෑම මදර්බෝඩ් එකකම ගැළපෙන CPU එකක් සම්බන්ධ කරන්න තැන් වෙන් කරලා තියෙනවා. හරිද? CPU කියලා කියන්නේ chip එක කියන එක අපි දන්නවා. එතන මේ නෝට් එකේ එවැනි CPU පිළිබඳව විස්තර තියෙනවා. මේ තියෙන පුතේ ඒ වගේ sockets නේ. මම පරණ මේකේ වර්ගය ඉදා මේ බලන්න මේ තියෙන පරණ මේක. ඉතින් මේක පරණ වර්ගයේ CPU එකක්. ඊට පස්සේ මේක හරි ඔය විදිහට ඇවිල්ලා අලුත්ම CPU සම්බන්ධ කිරීමට අදාළ sockets දක්වා මම මේක කියලා තියෙනවා. හරි. ඒ කියන්නේ ඇත්තම කතන්දරය ගත්තොත් එහෙනම් පුතේ මේ CPU socket එක භාවිත කරේ 70 දශකයේ. හරි. එහෙම කරලා මේ දක්වා භාවිත කරන විවිධ sockets තියෙනවා. මේවා කටපාඩම් කරන්න ඕනේ නැහැ. ඔයගොල්ලන් ටිකක් දැනුමට අවබෝධයට තියාගන්නයි ඕනේ. හරි. ඊගාවට අපි CPU වර්ගවල දාලා තියෙනවා මේකේ. හරි. මේ තියෙන මේ CPU වර්ග කාලෙන් කාලට ආපුවා. right. තේරෙනවනේ ඒ විස්තරත් මම දාලා තියෙනවා. right අපි අතෙන් යමුකෝ පොඩ්ඩක්. ඔයගොල්ලෝ අහන්න තියෙනවා අහන්න. right. ඊට පස්සේ මෙන්න මෙතන පුතේ තියෙනවා තව මේ තියෙන දැන් දෙකක් වෙන් කරලා මේ. මේක දැන් දෙකක් වෙන්න පුළුවන්, තුනක් වෙන්න පුළුවන්, හතරක් වෙන අවස්ථාවක් තියෙනවා. සමහර මදර්බෝඩ්ස් වල 6 තියෙන අවස්ථාවක් තියෙනවා. ඒක මදර්බෝඩ් එකේ ක්වොලිටි එක මත, ගුණාත්මක භාවය මත තීරණය වෙයි. මේ ස්ථාන වෙන් කරලා තියෙන්නේ මොකටද? ඒක ගහලා තියෙනවා පුතේ DRAM memory slot කියලා. වැඩි කිරීම දෙකයි කියන්නේ දෙකක් තියෙනවා කියලා. ඇත්තට මේ තැන වෙන් කරලා තියෙන්නේ මොකටද? කතා කරන්න. ඔය තැන බාහිරින් මේ කාඩ් මෙමරි කාඩ් එහෙම ඇතුල් කරන්න. ඔව් නෑ බාහිරින් මෙමරි කාඩ් නෙවෙයි පුතේ කෙලින්ම RAM එක. RAM කාඩ් එක. අපි මේ RAM කියලා කතා කරන්නේ මේ තියෙන RAM එක. මේ RAM එක කියලා කියන්නේ කුඩා පටියක් වගේ සර්කිට් එකක් අපි ඒක දැකලා තියෙනවනේ. අන්නේ RAM එක හයි කරන්න සම්බන්ධ කරන්න තමයි පුතේ මේක තියෙන්නේ. පැහැදිලිද කියන්නේ? එතකොට මේ තියෙන්නේ RAM එක සම්බන්ධ කරන තැන් අර නෝට් එකේ අපි ඒවා ලියා ගන්නවා. හරි ඊට පස්සේ අපි මේ පැත්තට આવොත් ඔයගලන්ට පේනවා මෙන්න මෙතන තියෙනවා මේ සුදු පාට තව ස්ථාන ටිකක් ඒවට කියනවා PCI කියලා ස්ලොට්. හරි ඔතන වෙන් කරලා තියෙන්නේ මොකටද? අමතර පරිපථ සම්බන්ධ කරන්න. අපිට නෙට්වර්ක් කාඩ් එකක්, රේඩියෝ කාඩ් එකක්, ටීවී කාඩ් එකක්, ඒ වගේ මොනවා හරි අමතර පරිපථ මදර්බෝඩ් එකට සම්බන්ධ කරලා පරිගණකයේ හැකියාව පුළුල් කරගන්න ඕනි නම් අන්නේ සඳහා ඒ පරිපථ සම්බන්ධ කරන්න දාපුතේ මේක තියෙනවා. මේ ස්ථාන වෙන් කරලා තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා AGP slot කියලා එකක්. මෙතන තියෙනවා දුඹුරු පාට, කළු පාට වගේ හුරු slot එකක් ඕක. ඒක තියෙන්නේ මොකටද? ඔන්න මම මේකේ පුතේ මම මේකේ කලර් එක අයින් කරලා තියෙන්නේ.
නැත්නම් මේ කලර් එක අයින් කරලා හින්දා මේ කලර්ස් පේන්නේ නැත්තේ. ඔය මට ඒක ඔයගොල්ලන්ට පෙන්වුව හැකි අදාළ ડોකියුමන්ට් එකම අරගෙන ඉතින් ඔන්න කලර් එක. හරි. එතකොට කලර් එක දාලා පෙන්වුවොත් කොහොමද පේනවා මේ බලන්න. ඔන්න බලන්න. හරි නේද? එතකොට දැන් මේ පේන්නේ. හරි. ඔතන CPU socket එක කොහොමද තියෙන්නේ? සුදු පාටින්මයි. මෙන්න බලන්න අර ටික පේන්නේ නැති මේ. අර බාහිරින් උපකරණ සම්බන්ධ කොටස් ඒවා ටික. කොළ පාට, දම් පාට මේ. දැන් ටියුට් එක print කරලා ඔයගොල්ලෝගේ අතට දෙනකොට ඒක කලයකින් print වෙන්නේ නැති හින්දා තමයි මේ මේක black and white කරලා print කරලා තියෙන්නේ. හරි. ඊට පස්සේ අපි ගත්තොත් ඒ අර අමතර සර්කිට් සම්බන්ධ කරන්න තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා ඔයගන්ට පේනවා මෙන්න මෙතන තියෙන පුතේ පොඩි බැටරි එකක් නේ. CMOS backup battery. මෙන්න මේකෙන් තමයි අර පරිගණකයේ දිනේ වෙලාව වගේ දේවල් පවත්වා යන්නේ. ඒ කියන්නේ පරිගණකයේ පුතේ ක්‍රියා විරහිත කරත් දිනේ වෙලාව දිගටම යනවනේ. ඒ දිනේ වෙලාව ගමන් කරන්න අවශ්‍ය කරන බලය දෙන්නේ ඔය බැටරි එකේ. කියන්නේ CMOS කියලා කියන්නේ මදර්බෝඩ් එකේ තියෙන chip එකක්. ඒ chip එක ගැන අපි ගව ටියුට් එකෙන් කතා කරනවා. හරි. ඒ chip එක තුල තමයි උදේ දිනේ වෙලාව වගේ දේවල් අන්තර්ගත කරලා තියෙන්නේ. ඒකට අවශ්‍ය කරන බලය දෙන්නේ බැටරි එකෙන්. ඒතර මේක මේ 5 1 වඩා පොඩ්ඩක් පොඩි බැටරි එකක්. ওই බැටරිය ටිකක් කල් යනකොට බහිනවා. ඒතර ওই බැටරිය අයින් කරලා අලුත් බැටරියක් try කරගන්න පුළුවන්. right. ඊට පස්සේ තව තියෙනවා මේ තියෙන බලන්න RAM එක හයි කරන තැන නිල් පාටින් මේ තියෙන. හරි. තවත් දැන් තියෙනවා මේ තියෙන hard disk වගේ වහයි කරන තැන. කේබල් හයි කරන්න. මේ තියෙන පුතේ power connect එක. ඒ කියන්නේ පරිගණකයේ motherboard එකට current එක ගේන්න ඒ ස්ථාන සම්බන්ධ කරන්න. right. ඊට අමතරව තව chips තියෙනවා මේකේ විශේෂ ඒවා මෙන්න මේවා මේ. මෙන්න මේ තියෙන්නේ. දැන් chip එකක් තියෙනවා. ඒකට කියනවා north bridge. මම ඒක වෙනම කියන්නම්. මොනවද කියලා. ඒතර motherboard එක ගත්තාම පුතේ ඔන්න ඔය වගේ මේ south bridge කියලා තව chip එකක් තියෙනවා පේනවා. වැදගත් අංග ගණනාවක් තියෙනවා. අන්න ඒ ටික තමයි අපිට මේ උඩ පැහැදිලි කරගන්න තියෙන්නේ. right. බලමු අපි මේකෙන් උඩට ගමු. මෙන්න මේක අපි ලියාගන්න ඕනේ. හරි. අපි මෙතනින් පටන් ගමු. හරි. දැන් ඔයගලන්ට පේනවා මේ තියෙන්නේ අර සීප් එක සම්බන්ධ කරන් තියෙන තැන කියන අදහස් තමයි මේ තියෙන්නේ. එතකොට මේක කොහොමද අපි ලියන්නේ පුතේ? හරි. නෝට් එකේ CPU එක සම්බන්ධ කරන් තියෙන තැන තමයි මේ තියෙන්නේ. ඒක සම්බන්ධව විස්තරයක් ලියන්න මම පොඩි කොටුවක් දාලා තියෙනවා. හරි. ලියන්න. මෙන්න මේක ඇතුලේ ලියන්න පුතේ මෙහෙම. මම දැනට ඔයගලන්ට පුරුදු වෙන්න මෙහෙම ලියන්නම්. ලියන්න. මෙය CPU socket ලෙස හඳුන්වයි. හරි. මෙය CPU socket ලෙස හඳුන්වයි. මෙහි CPU එක සම්බන්ධ කරයි. අන්න එතන ඔය ටික ලියන්න. මෙය CPU socket ලෙස හඳුන්වයි. මෙහි CPU එක සම්බන්ධ කරයි. ටියුට් එකේ පුතේ ඒ ස්ථානේ එහෙම ගැලපෙන්න ලියන්න. මේකට කියන්නේ CPU socket එක. හරිද? right. හරිද? ඊගාට ඔයගන්න පේනවා මෙන්න මෙතන මම මේ පිළිවෙලින් උඩින් ඉඳන් එන්නම්. මෙන්න මෙතන තියෙනවා මෙන්න මේ back side bus කියලා එකක්. back side bus. ඉතා පැහැදිලිව මෙතන පේන්න තියෙනවා level 2 cache. ඉතින් මේ තියෙන පුතේ cache memory එකේ chip එක.
අපි මේ කියන කෑෂ් මෙමරි එකේ level 2 කෑෂ් එක මෙතන මේ අදින් හරි එතකොට මේ back side කියලා කියන්නේ මෙන්න මේ මාර්ගය පුතේ මේ තියෙන්නේ මේ මාර්ගය හරි ඉතින් දැන් ඔයාලට පේනවා මෙතන RAM එක තියෙනවා මෙතන CPU එක තියෙනවා ඒ දෙක අතර කෑෂ් එක තියෙනවා එතන තමයි මේ මාර්ගය තියෙන්නේ අන්න ඒක තමයි පුතේ මේ තියෙන්නේ back side bus එහෙනම් අපි මේක ලියා ගන්න ඕනේ මොකක්ද back side bus එකේ අපි ලියා ගන්න ඕනේ මොකද්ද බස් එක කියලා කියන්නේ පුතේ ගමන් මාර්ගයට කියලා අපි කලින් කතා කරන්නේ නේ එහෙනම් අපි මේක ලියන්න ඕනේ CPU සහ cache CPU සහ cache අතර මාර්ගය CPU සහ cache අතර මාර්ගය තමයි බස් එකක් කියන්නේ CPU සහ cache අතර මාර්ගය right හරි ඊගාවට මෙන්න මේ ඉස්තන ගන්න ඒකට කියන්නේ front side bus හරි මේක back side මේක front side ඒ කියන්නේ මේක පිටිපස්ස මේක ඉස්සරහා කියන අදහසනේ තියෙන්නේ මම පොඩ්ඩක් පින්තූරය එහාට ගන්නම් මේ බලන්න right ඔයගොල්ලෝ හොඳට බලන්න පුතේ මෙන්න මේ front side bus කියන එක ගත්තාම හරි ඔයගොල්ලන්ට පේනවා මේ තියෙන පුතේ RAM එක මේ තියෙන්නේ පරිගණකයේ තියෙන RAM cards RAM එක එතකොට මේ RAM එක මේ පැත්තෙන් මෙහෙට සම්බන්ධයි මේ පැත්තෙන් මෙහෙට සම්බන්ධයි ඒ කියන්නේ මේ බලන්නකෝ මේ RAM එක එක පැත්තකින් CPU එකත් එක්ක සම්බන්ධ වෙනවා ඩිරෙක්ට් තව පැත්තකින් සම්බන්ධ වෙනවා කෑෂ් හරහා නේ මෙදී මේක ඩිරෙක්ට් සම්බන්ධ වෙනවා මේන් සම්බන්ධ වෙනවා කෑෂ් හරහා මේවා අඳින එකම තමයි තියෙන්නේ හරි එතකොට පුතේ මේ මෙමරි කන්ට්‍රෝලර් කියලා කියන්නේ chip එකක් ඒ chip එක තමයි මේ RAM එකේ කාර්යයට උදව් කරන්නේ හරි එතකොට මේ front side bus කියලා කියන්නේ පුතේ හොඳට අහගන්න මේ RAM එක සහ CPU එක අතර ගමන් මාර්ගය මේ ඒ කියන්නේ අපි මෙන්න මෙතන මේ අඳින එක එහෙනම් මෙතන ලියා ගන්න මොකද්ද CPU සහ පටලව ගන්න එපා front side bus එකට අදාළව ලියන්න ඕනි RAM අතර මාර්ගය CPU සහ RAM අතර මාර්ගය CPU සහ RAM අතර මාර්ගය තමයි CPU සහ RAM අතර මාර්ගය හරිද right දැන් අපි එහාට යමු මේ පැත්තට ගියාම ඔව් මේ තියෙන පුතේ RAM හරි නේ ලියමු අපි පරිගණකයේ RAM මතක සම්බන්ධ කරන ස්ථාන අපි කියනවා ස්ලොට්ස් කියලා. පරිගණකයේ RAM මතක සම්බන්ධ කරන ස්ථාන ඒ කියන්නේ ස්ලොට්ස්. මෙමරි ස්ලොට්ස් කියලා කියන්නේ යාට මේ තියෙන්නේ. හරි දකුණු පැත්තේ උඩ කෙරවලෙම තියෙන එක ලියා ගන්න. හරි ඊට පස්සේ පුතේ මේකේ තියෙනවා මෙන්න මෙතන ඔයගලන්ට පේනවා බස් බ්‍රිජ් කියලා එකක්. මේවා කටපාඩම් ගන්න ඕනේ නැහැ එකක්වත්. මේ ඔක්කොම පුතේ ඔයගලන්ගේ දැනුමට ලබා දෙන දේවල් ඈ. විභාගෙට මේවා කටපාඩමින් ඔයගලන්ගෙන් අහන්නේ නැහැ. හැබැයි ඕවා පදනම් කරගෙන යම් ආකාරයේ ප්‍රශ්න එන්න පුළුවන්. එහෙම එනකොට ඔයගලන්ට මේක තේරිලා තියෙන්න ඕනේ මේ මොකද්ද කියන එක.
හරිද? එතකොට බලන්න මෙතන තියෙනවා බස් බ්‍රිජ් කියලා එකක්. මම පොඩ්ඩක් මේක උඩට ගන්නවා. හරි. දැන් මම මේ රැම් එකට අදාළ එක මකන්නම්. මේවා දැන් තිබිලා වැඩක් නැහැ නේ. එඩි මකන්නම් ඈ. හරි. දැන් පුතේ මේකේ උඩට ආපුවම ඔයගලන්ට පේනවා මම යට මේක ලියාගමු පස්සේ ඈ. අපි දැන් යට ටිකට එමුකෝ. දැන් යට ටිකට ආපුවාම මම මෙහෙම ගන්නම්. right. දැන් ඔයගලන්ට පේනවා මෙන්න මේක. මම ඉස්සෙල්ලා මදර්බෝඩ් එකේ පෙන්නුවා. හරි මේ බලන්න. ඔව් මෙතන තියෙනවා PCI devices කියලා. PCI devices කියලා මේ ස්ථාන ටිකක් වෙන් කරලා තියෙනවා. මම ඔයගලන්ට පෙන්නුවා අර සැබෑ මදර්බෝඩ් එකේ සුදු පාට තීරු වගේ තිබුණේ පුතේ. නේ? එතකොට මේ PCI devices කියලා මේ ස්ථාන වෙන් කරලා තියෙන්නේ මොකටද? කවුරුද කියන්න බලන්න මතකේ? PCI devices අමතර පරිපත සම්බන්ධ කරගන්න. අමතර පරිපත සම්බන්ධ කරන්න අන්න හරි. අපිට ලියුව හැකි මොකද්ද? අපි ලියමු. එතන කියන අමතර පරිපත සම්බන්ධ කිරීමට අමතර පරිපත සම්බන්ධ කිරීමට වෙන් කර ඇති ස්ථාන ඒවට කියන්නේ ස්ලොට්ස් කියලා. හරි. ඒ ස්ලොට් වර්ගය තමයි PCI කියලා කියන්නේ. අමතර පරිපත සම්බන්ධ කිරීමට වෙන් කර ඇති ස්ථාන. ඒක සවුන්ඩ් කාඩ් එකක් වෙන්න පුළුවන්. ඕන්න මේක එක්සැම්පල් කියලා අතින් දාගන්න. sound network cards. කාඩ් එකක් කියන්නේ පරිපතයකට sound network card වගේ VGA card sorry VGA card පුළුවන් TV card වගේ තියෙනවා. ඒ කියන්නේ අපිට පරිගණකයකින් හොඳ sound එකක් ගන්න ඕන නම් sound card එකක් වෙනම හයි කරන්න පුළුවන් නේ. sound card එක කියන්නේ අමතර පරිපතයක්. හරි. එතකොට ඒ කාරණේ හරි. දැන් අපි යමු ආපහු වම් පැත්තට. right. මේ පැත්තට ආපුවාම මේ තියෙන පුතේ ඔය වගේමයි ISA devices මේකේ පැහැදිලිවම පුතේ රතු පාටින් දාගන්න කතිරයක් වර්තමානයේ වෙනකොට පුතේ මේවා නෑ. ඔවා පරණයි එතකොට මම මේ පරණ එකක් ගත්තේ ඔයගලන්ට මේකත් උගන්වන්න ඕනින් ඉඳලා. අලුත් මදර්බෝඩ්ස් වල පුතේ ISA කියන එක එන්නේ නෑ. ඒ කොටස අහෝසි. ඒ කියන්නේ මේක නෑ. මේ පරණ අමතර පරිපත සම්බන්ධ කරන ස්ථාන ටික. මේත් අර වගේම අමතර පරිපත හයි කරන්න තියෙන තැන්. හැබැයි ඒවත් මේ පුතේ පරණ මේ මදර්බෝඩ්ස් වල අලුත් ඒවා එන්නේ නෑ. ඒ නිසා මේකේ මේ ISA devices කියන එකට අදාළව මෙතන කට්ටියක් දාගන්න. දැන් එන්නේ නැහැ කියන එකට. මෙතන ලියන්න තියෙන අරකම තමයි. අරකම ලියන්න. අමතර පරිපත සම්බන්ධ කරන පැරණි එහෙම ලියමුකෝ අපි. පැරණි පැරණි ස්ථාන. ඒවට කියන්නේ ISA slots. අමතර පරිපත සම්බන්ධ කරන පැරණි ස්ථාන ISA slots. ඒ ISA කියන එක දැන් එන්නේ නැහැ. ඒද මේකට අපිට දාගත්ත කමන්න මේ උඩින් අත පාටින් ඔයගලන්ට අදහස් එනවනේ. හරි.
ඒක හරියට දැන් අපි පරිපතේ මැද හරියට ආවොත් හරි පරිපතේ මැද හරියට ආපුවම ඔයගලන්ට පේනවා බලන්න මෙන්න මෙතන තියෙනවා ඔයගලන්ට පේනවා දැන් මේ ISA devices කියලා කියන්නේ අපි දන්නවා අමතර පරිපත සම්බන්ධ කරන ස්ථාන. එතකොට මේවැය සම්බන්ධ කරන්නේ අමතර පරිපත. PCI devices කියන්නේ පුතේ අමතර පරිපත සම්බන්ධ කරන ස්ථාන. එහෙනම් මේවැය සම්බන්ධ කරන්නේ අමතර පරිපත. ඉතින් පරිපත හරහා පුතේ සීපයක දක්වා සංඥා එනකොට ඒ සංඥා පාලනය කරන්න තමයි මේ බස් බ්‍රිජ් කියලා කියන්නේ. මේ බස් බ්‍රිජ් එක කියලා කියන්නේ පුතේ චිප් එකක්. මේක චිප් එකක්. හරි. ඔය චිප් එක තමයි අපි සාමාන්‍යයෙන් කියන්නේ මොකද්ද? සවුත් බ්‍රිජ් එක කියලා. සවුත් බ්‍රිජ් එක කියලා කියන්නේ දකුණු පැත්තේ තියෙන චිප් එක. මම ඔයාලට පෙන්නන්නම් අර පරිපතේ ඔක තියෙනවා. මදර්බෝඩ් එකේ මම පෙන්නන්නම්. මේ බලන්න. සවුත් බ්‍රිජ් එක කියන්නේ ඔන්න ඔකට. මේ තියෙන්නේ. දැන් පුතේ මේ තියෙන්නේ සැබෑ මදර්බෝඩ් එකක් නේ. ඔන්න බලා ගන්න. මේ සැබෑ මදර්බෝඩ් එකේ ඔයගලන්ට පේනවා මේ තියෙන්නේ අමතර පරිපත සම්බන්ධ කරන ස්ථාන PCI. මෙන්න මෙතන තියෙන පුතේ මේ කළු පාටින් පේනවා ඔයගලන්ට චිප් එකක්. ඔය චිප් එක තමයි සවුත් බ්‍රිජ් කියලා කියන්නේ. බ්‍රිජ් එකක් කියන්නේ පාලමක් කියන අදහස. එතකොට පුතේ දැන් මේ පරිපත වලින් එන සංඥා හෝ පරිපත වලට යන සංඥා හෝ සීප් එක හරහානේ මැනේජ් වෙන්නේ. මොකද මෙහානේ පරිගණකයේ මොලේ. එතකොට සීප් එකෙන් යන සංඥා හෝ සීප් එකට එන සංඥා හෝ හරියට පාලනය කරන්න කළමනාකරණය කරන්න තමයි මේ චිප් එක තියෙන්නේ. ඒකට කියනවා සවුත් බ්‍රිජ් එක කියලා. මේ චිප් එක හරි වැදගත් ඈ. හරි එහෙමනම් අපි අර රූපෙට ආපහු එමු. එතකොට මම ඔය එක්කම කතා කරන්නම්. ඊට පස්සේ මෙන්න මේ චිප් එකට කියනවා එතන තියෙන චිප් එකක්. ඒ චිප් එක උඩ හයි කරලා තියෙන පුතේ ඇලුමිනියම් කුටීරයක්. ඒකට අපි කියනවා හීට් සින්ක් එකක් කියලා. සින්ක් එකක්. සින්ක් කරනවා කියලා කියන්නේ පුතේ අල්ල ගන්නවා කියන එක. එතන මේ මෙතන චිප් එකක් තියෙනවා. ඒ චිප් එකේ උඩ හයි කරලා තියෙනවා හීට් සින්ක් එකක්. හේතුව ක්‍රියාකාරීත්වය පුතේ ඔය චිප් එක ටිකක් රත් වෙනවා. රත් වීමෙන් ඒ චිප් එකට හානියක් වෙන්න පුළුවන්. ඒ හානිය වළක්වන්න තමයි උඩින් ඇලුමිනියම් කුටීරයක් හයි කරලා තියෙන්නේ. ඒකට කියනවා north bridge එක කියලා. එදී මේ north bridge with heat sink. heat කියලා කියන්නේ තාපය. හරි. එදී එතන මෙයාගෙන් කරන්නේ පුතේ මේ සීප් එකයි RAM එකයි අතර සංඥා පාලනය කරනවා. සවුත් බ්‍රිජ් එකෙන් කරන්නේ සීප් එකයි අමතර පරිපතයි අතර සංඥා පාලනය කරන එක. north bridge එකෙන් කරන්නේ සීප් එකයි RAM එකයි අතර සංඥා පාලනය කරන එක. හරි අපි යමු අතෙන්ට. හරි එහෙනම් අපි මෙතන ලියා ගමු පුතේ. මේ බස් බ්‍රිජ් එකේ ලියා ගන්න මේකට අපි කියන්නේ සවුත් කියන්නේ දකුණ කියන එකනේ. සවුත් බ්‍රිජ් නම් චීපයයි. ඊළඟ බස් බ්‍රිජ් එකේ ඉඳන් යන සවුත් බ්‍රිජ් නම් චීපයයි. ලියන්න එපා අහගන්න. මම ඊට මැනේජ් කරනකම් මෙමගින් CPU සහ අමතර පරිපත අතර සංඥා කටින් ලියමු කවන්නේ පාලනය කරයි. ආයෙත් කවන්නේ ඊට දිගට දෙන්න. සවුත් බ්‍රිජ් නම් කීපයයි මෙමගින් CPU සහ අමතර පරිපත අතර සංඥා පාලනය කරයි.
මේ පැත්තෙන් එන්නේ අමතර පරිපත මේ පැත්තෙන් එන්නේ අමතර පරිපත. ඔන්න සවුත් බ්‍රිජ් එකෙන් කාර්යයන් කරන ආකාරය. CPU එක සහ අමතර පරිපත අතර සංඥා පාලනය කරයි. CPU සහ අමතර පරිපත අතර සංඥා පාලනය කරයි. හරි පුතේ? right. ඊට පස්සේ අපිට එන්න තියෙන මැද හරියට right. එතකොට දැන් මේක අවශ්‍ය වෙනවනේ. මම නැවත ඔයාලට කියන්නේ මේවා එකක්වත් කටපාඩම් කරන්න ඕනේ නැහැ. හරි අවබෝධයට තියාගන්න පරිගණකයේ මව්පුවරුවක ක්‍රියාකාරීත්වය. දැන් අපි ඒ ටික කතා කරා. මේක කතා කරේ නෑ නේද පුතේ? කියන්නේ මේ graphic cards කියන එකේ graphics card ලිව්වේ නෑ නේද මෙතන? නෑ සර්. ඔව් එතන මොකද්ද අපි සම්බන්ධ කරන්නේ? ඔව් පරිගණකය තුල වීඩියෝ සංඥා නිර්මාණය වෙන පරිපත. ඒ කියන්නේ graphic card එක. VGA card එක කියලා කියන්නේ. හරි? අපි ලියමු මෙහෙම. graphic card අරසිලක්. ඒකට අපි කියනවා video card. හරි? graphics card නැත්නම් video card නම් පරිපතය සම්බන්ධ කරන ස්ථානයයි graphics card video card නම් පරිපතය සම්බන්ධ කරන ස්ථානයයි. හරි ඒ තමයි අපි හොඳ වීඩියෝ ග්‍රැෆික් එකක් ඔය 3D වගේ ගේම්ස් කරන්න 3 නැත්නම් ත්‍රිමාන නිර්මාණය කිරීම කරන්න ඒ වගේ ඩිසයින්ස් කරන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම හොඳ VGA කාඩ් එකක් තමන්ගේ පරිගණකයේ තියෙන්න ඕනි. එවැනි VGA කාඩ් එකක් සම්බන්ධ කරන්න පුළුවන් ස්ථානය තමයි මේ ග්‍රැෆික් කාඩ් කියලා ගහලා තියෙන්නේ. හරි මම කිව්වා ග්‍රැෆික් කාඩ් නැත්නම් වීඩියෝ කාඩ් නම් පරිපතය සම්බන්ධ කරන ස්ථානය. ඊට පස්සේ අපි මෙහාට ආපුවාම හරි ඔයගලන්ට තැනක් වෙන් කරලා තියෙනවා මෙන්න මේක හරි මොකද්ද ඒකේ තියෙන පුතේ AGP chipset කියනවා මේ බලන්න මෙතන graphic card එක සම්බන්ධ කරන ස්ථානයේ තියෙනවා මේ උඩ CPU එක තියෙනවා CPU එකයි RAM එකයි අතර ගමන් මාර්ගය තියෙනවා අන්න ඒකට සම්බන්ධ වෙනවා පුතේ මේ chip එක. ඔයාලට පේනවා මේ front side bus කියලා අපි කිව්වේ මොකද්ද? උඩින් RAM එක තියෙනවා RAM එකයි CPU එක අතරයි සම්බන්ධ වෙනවා මේ මාර්ගය. නේද? එතකොට ඒ ගමන් මාර්ගයත් එක්ක මේ graphic card එක කියන සංඥා සම්බන්ධ කරනවා මේ chipset එක. හරි එතන නම් මේ chipset එක කරන්නේ මොකක්ද? මේක chip එකක් පුතේ chipset එක කියලා කියනවා මේක chip එකක්. එතන මේ chip එකෙන් කරන්නේ graphic card එක සහ CPU එක අතර සම්බන්ධතාවය හදන එක. CPU එක උඩ තියෙනවා graphic card එක මෙතන තියෙනවා ඒ දෙක අතර සම්බන්ධතාවය හදනවා මේ chip එක. දැන් අපි ලියමු මෙතන ලියන CPU සහ VGA card නැත්නම් video card CPU සහ video card එක අතර CPU සහ video card එක අතර සම්බන්ධය හදන chip එකයි
CPU සහ වීඩියෝ කාඩ් එක අතර සම්බන්ධය හදන chip එකයි. CPU සහ වීඩියෝ කාඩ් එක අතර සම්බන්ධය හදන chip එකයි. අනේ chip එකට අපි කියනවා AGP chipset. හරිද? CPU සහ වීඩියෝ කාඩ් එක අතර සම්බන්ධය හදන chip එකයි. පුතේ ලියලිවරද? ඔව්. ඊගාට පුතේ අපිට ඉතුරුලා තියෙන්නේ මේ බස් බ්‍රිජ් එක විතරද? මේකත් අපි ලියාගත්තද? නෑ නේද? නෑ. නෑ right. එතන පුතේ මේ බස් බ්‍රිජ් එකෙන් කරන්නේ මේක තමයි අපි අර කියන north bridge එක කියලා කියන්නේ මේක නේ. north bridge එක. හරි south bridge එක අපි යටින් ලිව්වා මේක තමයි north bridge කියලා කියන්නේ. අර heat sink එකක් හයි කරලා තිබුණේ අන්න ඒක. එතකොට මේකෙන් කරන්නේ පුතේ මේ chip එකෙන් කරන්නේ RAM එකයි CPU එකයි අතර සම්බන්ධය හදන එක. හරි? එතකොට මේ පැත්තේ කියන සංඥාත් එයා ගන්නවා නේ. හරි? ඒක අපි ලියමු. CPU එක සහ RAM එක අතර සම්බන්ධය හදන ඒ chip එකේ නම අපි කියන්නේ South Bridge නම් chip එකයි එළිය ලියවට කමක් නැහැ පුතේ CPU එක සහ RAM එක අතර සම්බන්ධය සම්බන්ධය හදන South Bridge BRIDG Bridge නම් chip එකයි පොඩි ලියන්නේ South නෙවෙයි sir north. sorry South නෙවෙයි north කොහොමද පුතේ මට ඒක මතකුණා මේක north උතුරු එකනේ north bridge south bridge යටින් ලිව්වනේ CPU එක සහ RAM එක අතර සම්බන්ධය හදන north bridge එකයි bridge නම් chip එකයි તો motherboard එකේ quality එක පුතේ මේ chip මතත් රඳාපවතිනවා ඔන්න motherboard එකක් සම්බන්ධ අභ්‍යන්තර සංයුතිය සහ motherboard එකක් මෙලදී ගන්නකොට හෝ කිසියම් motherboard එකක් සහිත පරිගණකයක් මෙලදී ගන්නකොට motherboard එක ගැන අපි හිතන්න ඕනේ සමහර කාරණා. විශේෂයෙන්ම පුතේ මේ north bridge එක සහ south bridge එක කියන එක අතිශයින් වැදගත්. ඒක motherboard එකේ හැකියාව තීරණය කරන ප්‍රධාන සාධක දෙකක්. හරි? මේක තමයි motherboard එකක වැදගත්ම ලක්ෂණ දෙක. හරි අනිත්යන් ඔක්කොම හිස්තැන්නේ පුතේ. මෙතන RAM එකක් හයි කරන ස්ථානයක් නේ තියෙන්නේ. දැන් DDR4 කියන ආකාරයේ RAM එකක් නම් හයි කරන්නේ ඒකට ස්ථානෙ දිනන එච්චරයි. ඒක ගැන අපි හිතන්න ඕනේ නැහැ ලොකුට. හරි CPU එකේ short එක ගත්තොත් මෙන්න මේ වර්ගයේ CPU එකක් හයි කරන ස්ථානය. ඒක ලොකුට හිතන්න ඕනේ නැහැ. හරි? ඒක හයි කරන්න පුළුවන් අදාළ CPU එක. එතන පුතේ ගුණාත්මක භාවයෙන් යුක්ත වෙන්නේ CPU එකනේ. ස්ථානයට වඩා. හැබැයි මෙතන කෙලින්ම මේක chip එකක්. ඒකේ ගුණාත්මක භාවය motherboard එකේ හැකියාව තීරණය කරනවා. හරි. එතකොට අපි කතා කරේ motherboard එකක මව්පුව රූප සැකැස්ම. මොකද layout එක. layout එක කියන්නේ පුතේ සැකැස්ම. ඒ ටික අපි පැහැදිලිව කතා කරා. හරි. දැන් ඔය එක මම ගන්නම් පල්ලෙහාට එන්නම් බලා ගන්න. මේවන පුතේ ලොකුවට ඔළුවට ප්‍රශ්න විදියට ගන්න එපා. හරි මේ තියෙන්නේ පුතේ ඔය විදිහට ඔය සැකස්ම යටතේ පරිගණකයක් ක්‍රියාත්මක වෙනකොට ඒක වෙන විදිහේ මේ ඩෙස්ක්ටොප් කම්පියුටර් ඕගනයිසේෂන් මේ බලන්න. හරි එතකොට මේකේ තියෙනවා ඔයගේ කාරණා මේවා ලොකුවට ඔළුවට ගන්න එපා නිකන් දලා අදහසක් ගන්න. හරිද? දැන් ඔයගොල්ලන්ට මේකේ පේනවා මෙන්න CPU එක තියෙනවා මේ තියෙන ප්‍රශ්න. ඉස් motherboard එකේ කිසියම් තැනක පුතේ CPU එක හයි කරලා තියෙන්න බෑ. ඊගාවට මේ තියෙන්නේ memory කියන්නේ RAM එක. ඕනනම් මෙතන දාගන්න මේ RAM. ඊට පස්සේ මෙතන තියෙනවා external cache. ඒ කියන්නේ cache memory.
සංචිත මතක. හරි එතකොට ඒවා chip එකත් එක්ක සම්බන්ධයි. සම්බන්ධ වෙනකොට ඔය කියන bridge නැත්නම් memory controller. ඔය කියන chip memory controller එකේ chip එක ගැන අපි කතා කරේ. අන්නේ chips උදව් කරනවා. එතන මේ chip එකේ උදව් කිරීම මත මේ මතකයන් processor එක්ක සම්බන්ධව එහෙම වැඩ කරනවා. ඊළඟට මේ processor එක්ක පුතේ අනිත් ඒවා සම්බන්ධ වෙන්න එපා. සම්බන්ධ වෙන්න පාවිච්චි කරන වෙනම මාර්ග. මේ තියෙන PCI bus කියන්නේ මාර්ගයක්. හරි? මේ මාර්ගෙත් එක්ක මේ chip එක සම්බන්ධයි. ඊට පස්සේ ඒ මාර්ගෙත් එක්ක එක පැත්තකින් සම්බන්ධයි මේ disk. මේ IDE disk controller කියලා කියන්නේ මෙතන තියෙන දේ hard CD DVD වගේ ඒවන මාක් කරගන්න. මේ තියෙන IDE කියලා කියන්නේ ඒ IDE කියලා කියන ස්ථාන වලට සම්බන්ධ කරන්න පුතේ hard එක CD එක DVD වගේ. හරි එක පැත්තකින් ඒවා. ඊගාට මේ තියෙන්නේ serial port parallel port මේ තියෙන මොනවද? මේ තියෙන keyboard එක expansion bus interface මේ තියෙන අමතර උපකරණ. අමතර නෙමෙයි. ආදානුපාංග සහ අමතර උපකරණ. keyboard එක mouse එක එක පැත්තකින් ඒවා සම්බන්ධ වෙනවා. සම්බන්ධ වෙලා ඒ signal උත් මේකට එනවා. මේ තියෙන්නේ monitor එක. මේ තියෙන්නේ VGA card එක. graphic controller. එතකොට ඒකත් මේකට සම්බන්ධයි. සම්බන්ධ වෙලා ඔයගොල්ලන් පේනවා මේ හැම උපකරණයක්ම දැන් හිතන්නකෝ මෙතන keyboard එකනේ. මේ බලනකොට මේ keyboard එක මෙහෙම ඇවිල්ලා හරි මේ හරහා ඇවිල්ලා මෙහෙම ඇවිල්ලා මේ හරහා CPU එකත් එක්ක සම්බන්ධයි. එතන මේ හැම එකක්ම පරිගණකයේ භාවිත කරන හැම උපාංගයක්ම කිසියම් හෝ ක්‍රමයකට CPU එකත් එක්ක processor එකත් එක්ක මේක දාගන්න පුතේ CPU කියන CPU එකත් එක්ක processor එකත් එක්ක සම්බන්ධ විය යුතුමයි. CPU එකත් එක්ක processor එකත් එක්ක සම්බන්ධ විය යුතුමයි. ඒක තමයි පුතේ මේවෙන් පෙන්නන්නේ. ඒ රූපත් මේ රූප සටහන් වලින් කියන්නේ ඔන්න ඒ කාරණා. ඒ කියන්නේ පරිගණකයක කිසිම උපකරණයක් අංගයක් කොටසක් තියෙන්න බෑ CPU එකත් එක්ක සම්බන්ධ නොවන. පැහැදිලි? ඔක තමයි කතන්දරය. එතන මේ රූප වලින් ගන්න ඕනි අදහස ඒක. ඊගාට මේ පැත්තට ආපුවාම මේකේ කියන්නේ මොකක්ද? මේකෙත් ඔයගලන්ට දල අදහසක් දෙනවා. මොකක්ද? අර ටිකම පුතේ ඇඳලා තියෙනවා වෙනම මේ input devices යටතේ keyboard mouse තියෙනවා. output යටතේ monitor printer තියෙනවා. memory යටතේ RAM එක තියෙනවා. storage යටතේ hard disk එක floppy disk එක තියෙනවා. ඔන්න CPU එක තියෙනවා. එතන මෙතනින් කියන්නේ මොකද්ද? CPU එක තුල තියෙන පාලන ඒකකය control unit කියන ඒකකය මූලික කරගෙන මේ සියලු උපකරණ පාලනය කරනවා කියන්නේ. ඔයින මේක පුතකින් ලියා ගන්න පුළුවන්. ඔයගන්න මේකේ ක්‍රියාවලිය පැහැදිලි කරගන්න ඕන නම් CPU හි ඇති CU මගින් ඔයගොල්ලෝ CU කොහොමද දන්නවද පුතේ පාලනය කරේ control unit කියලා මෙතන CPU හි ඇති CU මගින් අනෙකුත් උපකරණ අනෙකුත් උපකරණ පාලනය කිරීම ඔන්නෝක තමයි පුතේ මේ CPU ඇති CU මගින් අනෙකුත් උපකරණ පාලනය කිරීම. මේක ලියා ගන්න කියලා. ඒක ඔයගන්ට පැහැදිලි නේ මොකද්ද මේ රූපෙන් කියන්නේ කියලා. ඕක තමයි අපි මෙන්න මේ ඩයග්‍රෑම් එකේ පළවෙනි පාඩමේ පුතේ මෙහෙම අපි රතු පාටින් ඊතල දාලා ඔන්න ඉන්පුට් පාලනය කරනවා, RAM එක පාලනය කරනවා, output පාලනය කරනවා නේද? ගබඩා මාධ්‍ය පාලනය කරනකොට මේ මෑන් පාලන සංඥා කියලා නේද? හරිද? අන්න ඒක තමයි කියන්නේ. එතන මේ රූපෙන් පෙන්නන්නේ CPU එක ඇතුලේ තියෙන පාලන ඒකකේ control unit මූලික වෙමින් පරිගණකයේ තියෙන අනෙකුත් උපාංග පාලනය කිරීම. හරිද? right. ඊට පස්සේ දරුවන්ට ඒවා මේ කතා කරන හැම දෙයක්ම අලුත් දේවල් නෙමෙයි ඔයගොල්ලෝ දන්න දේවල්. මම පොඩක් මතක් කරලා දෙන එක මේ කරන්නේ. ඊට පස්සේ මේ තියෙන්නේ පුතේ අතීතයේ සිටම ලෝකේ පළවෙනි CPU එක නිර්මාණය වෙච්ච දවසේ සිට වර්තමානයේ දක්වා CPU එක විකාශනය වෙනකොට මේ CPU කියලා කතා කරන ප්‍රධාන chip එක දියුණු වෙමින් ඉස්සරහට එනකොට සිදුවිච්ච තත්ත්වයන් නැත්තම් ඒවැ තියෙන ලක්ෂණ මේ බලන්න. හරි මේකේ කියනවා මෙන්න මෙහෙම.
ඔයගලන්ට මතකයි දැන් අපි පරිගණකයේ ඉතිහාසය ගැන කතා කරනකොට කතා කරා ඉස්සෙල්ලාම පරිගණක නිර්මාණය කරේ වැකියුම් ටියුබ්ස් භාවිත කරලා. ඊගාවට පරිගණක නිර්මාණය පටන් ගත්තා ට්‍රාන්සිස්ටර්ස් භාවිත කරලා නිර්මාණය කරා. ඊට පස්සේ ට්‍රාන්සිස්ටර්ස් භාවිතයෙන් හැදුවා ට්‍රාන්සිස්ටර්ස් ලොකු ප්‍රමාණයක හැකියාව තියෙන ඉලෙක්ට්‍රොනික උපකරණයක් IC කියලා. ඊට පස්සේ IC භාවිතයෙන් පරිගණක කොට නැගුවා. ඊට පස්සේ IC දියුණු කරලා හැදුවා chip එක, ඒ කියන්නේ CPU එක. CPU භාවිතයෙන් පරිගණක හදන්න පටන් ගත්තා ඊටත් පස්සේ. එතකොට පුතේ IC එකක් ගත්තාම IC එකක් ඇතුලේ CPU එක ඇතුලේ අනිවාර්යයෙන්ම ට්‍රාන්සිස්ටර්ස් වල ක්‍රියාකාරීත්වය තියෙනවා. ඒක තමයි මේ පෙන්නන්නේ මේ බලන්න. මේ තියෙන්නේ ලෝකේ පළවෙනි CPU එක නිර්මාණය කරපු සමාගම තමයි Intel සමාගම. ඒගොල්ලෝ නිර්මාණය කරපු තාක්ෂණයේ අංකයක් තමයි පුතේ මේ 86 කියලා කියන්නේ x86 කියලා කියනවා අපි. ඒගොල්ලන්ගේ තාක්ෂණය හඳුන්වන්නේ ඒ අංකයෙන්. හරි ඒ තාක්ෂණය මත නිර්මාණය කරපු CPU සහ ඒවා නිර්මාණය කරපු කාලයන් ඒකේ කාර්යක්ෂමතාවය සහ ඒ CPU එක ඇතුලේ තිබිච්ච ට්‍රාන්සිස්ටර්ස් ප්‍රමාණය. ඒක තමයි තියෙන්නේ. හරි එතකොට එවැනි CPU එකක් සහිත පරිගණකයකට කොච්චර RAM එකක් සම්බන්ධ කරන්න පුළුවන්ද සහ CPU එකේ තිබිච්ච ලක්ෂණ. මේ වගේ පෙන්නන්නේ ඒක. මම නැවත කියනවා මේ එකක්වත් කටපාඩම් කරන්න එපා. මේ ඔක්කොම තියෙන්නේ ඔයගලන්ගේ අවබෝධය. මම එකක් දෙකක් කියන්නම් මේ බලන්න. ඔයගලන්ට මතක ඇති මම ඔයගලන්ට නෝට් එකේ දුන්නා Intel 4004 කියලා chip එකක්. මේ නෝට් එකේ තියෙනවා. මම පිටුව බැලුවොත් ලෝකේ පළවෙනි මයික්‍රෝප්‍රොසෙසර් එක කියලා මම කිව්වා. නෝට් එකේ 11 වෙනි පිටුවේ උඩම තියෙනවා. Intel 4004. ඒක තමයි ලෝකේ පළවෙනි මයික්‍රෝප්‍රොසෙසරය. ඒක Intel සමාගමේ නිෂ්පාදනයක්. බලනකොට ඒක 1971 4 වෙනි මාසෙ. ඒකේ ස්පීඩ් එක දීලා තියෙන්නේ මෙගාහර්ට් 0.1.8යි. මෙගාහර්ට් එකක්වත් නැහැ. අද අපි භාවිත කරන CPU එක කාර්යක්ෂමතාවය කොහොමද කියන්නේ මෙගාහර්ට් 2400යි 3200යි කොහොමනේ කතා කරන්නේ. ඉතින් මෙගාහර්ට් එකක්වත් නැහැ 0.1යි හරි. ඊගාට ඒකේ ට්‍රාන්සිස්ටර්ස් 2300ක හැකියාව තිබිලා තියෙනවා. හරි. එතකොට ඒකේ ධාරිතාවය කොච්චරද? ඔව් ධාරිතාවය 640යි බයිට්. හරි. මේ එතකොට ඒකේ ලක්ෂණයක් තියෙනවා. ඒ ලක්ෂණ ගැන ඔයගොල්ලෝ හිතන්න එපා. ඊගාවට නිර්මාණලා තියෙන 72 88 කියන CPU එක. ඒකෙත් ස්පීඩ් එක අර වගේමයි. හැබැයි ඒකේ තිබිලා තියෙනවා ට්‍රාන්සිස්ටර්ස් 3500ක හැකියාව. එතකොට උදේ කිලෝබයිට් 16ක RAM එකක් හයි කරන්න පුළුවන් වෙලා තියෙනවා. හරි ලක්ෂණත් කතා කරනවා. ඊට පස්සේ අපි මැද හරියකට ආවොත් මම ටික උඩට අරන් පෙන්නන්නම්. මේ හරි ගන්නකො. ඔව් Pentium කියලා CPU එකක් නිර්මාණලා තියෙනවා 1993. හරි Pentium කියලා CPU එකක් නිර්මාණලා තියෙනවා 1993. ඒකේ ස්පීඩ් එක වෙලා තියෙනවා පුතේ මෙගාහර්ට් 60 ඉඳලා 233 දක්වා. මේ පරිගණක අපි පාවිච්චි කරා. ඒකේ වෙන්න බලන්න. ට්‍රාන්සිස්ටර්ස් තිබිලා තියෙනවා 3.1 m. කවුරුහරි මට කියන්න පුතේ ට්‍රාන්සිස්ටර්ස් 3.1 m කියන එකේ තේරුම මොකක්ද? ඔය m කියන්නේ මොකක්ද? දැන් ඔයගොල්ලෝ වොන්තරන් ඔය දන්නවා දැන් ඔය භාෂාව තමයි පාවිච්චි කරන්නේ YouTube එකේ පාවිච්චි කරන්නේ. views ගාන කියන්නේ කියනවා නේද? මේ 1.5k කියලා කියනවා. k කියන්නේ මොකක්ද? ඔය කතා කරන්නකෝ. 1.5k කියලා එහෙම දාලා තියෙන්නේ. ළමයි ඔය කිසිම කෙනෙක් කතා කරන්නේ නැහැ. මේක දාන්න එපා පුතේ. එහෙම දැම්මට වැඩක් නැහැ. මට පේන්නේ නැහැ. මම මේ ස්ක්‍රීන් එක මේක අරන් තියෙන්නේ. chat box එකේ දාලා වැඩක් නැහැ. ඔව්. ආගන්න. ඔව් m කියලා කියන්නේ පුතේ 10 6 වෙනි බලයේ 1.6යි. ඒ කියන්නේ මිලියනයි. හරි. ඒක මිලියන කියලා දාලා තිබුණා. හරි. එතකොට k කියලා කියන්නේ 1000. කිලෝ කියන්නේ. මේ තියෙන මෙගා කියන්නේ. එතකොට 3.1 m කියලා කියන්නේ
හරි m කියලා කියන්නේ මිලියනය. එතන මිලියන 3.1 කියලා කියන්නේ ට්‍රාන්සිස්ටර්ස් ලක්ෂ 31ක්. එතකොට මේ Pentium කියන CPU එකේ තිබිලා තියෙනවා 93 හදපු ට්‍රාන්සිස්ටර්ස් ලක්ෂ 31ක හැකියාව. හරි RAM එක ගිගාබයිට් 4යි. ඊට පස්සේ අපි අන්තිම එකට ආවොත් මොකද්ද? Core i7. දැන් Core i7 එකේ 11th generation එකක් ඇවිල්ලා තියෙන්නේ 11 වෙනි පරම්පරාව. මේක ප්‍රොසෙසරේ නිර්මාණය කරේ 2011. 2011 දැන් අවුරුදු 10කට කලින් තමයි මේ i3, i5, i7 කියන ටෙක්නොලොජි එක ආවේ. 2017 නිර්මාණය වුණා i9. හරි ඒතර i7 එක 2011 ඒකේ ස්පීඩ් එක 1100 සිට 3300 දක්වා පරාසයක තියෙනවා. ඒකේ පුතේ M 1160යි. ට්‍රාන්සිස්ටර්ස් 1160යිලු මෙගා. ඒතර පුතේ 1160යි මෙගා කියන්නේ මොකක්ද? මේ 1160 වැඩි වෙන්න ඕනි මිලියන. මිලියන 1160යි. හරි ට්‍රාන්සිස්ටර්ස් මිලියන 1160ක හැකියාවක් තියෙනවා Core i7 කියන CPU එකට. ට්‍රාන්සිස්ටර්ස් මිලියන 1160ක් කියලා කියන්නේ ඒක අපි බෙදුවොත් එහෙම මිලියනෙන් ආපහු නේද? සෝරි මිලියන නෙමෙයි 10න් බෙදුවොත් කෝටි වලට එනවා. මොකද මිලියන 10ක් නේ කෝටියක් කියලා කියන්නේ. එතකොට කෝටි කීයක්ද? 116ක්. ඒ කියන්නේ ට්‍රාන්සිස්ටර්ස් කෝටි 116ක මේක 10න් බෙදුවම හරිය කෝටි වලට එනවනේ. කෝටි 116ක් තියෙනවා Core i7 එක CPU. හරි. ඒතර RAM එක පුතේ උපරිම ගිගාබයිට් 24ක් දක්වා පාවිච්චි කරන්න පුළුවන්. ওই තත්ත්වය අද වෙනකොට තවත් වැඩි වෙලා තියෙන හේතුව මේ තියෙන්නේ පුතේ first generation පළවෙනි පරම්පරාවේ Core i7 CPU එකක්. මේක දැන් ඇවිල්ලා තියෙනවා පුතේ 11th generation එක දක්වා. අපිට Core i7 CPU ගන්න පුළුවන් වෙළඳපොලේ 11th gen එක. ඒ කියන්නේ අලුත් මේක 11 වෙනි පරම්පරාවේ. ඒකින් තේරුම Core i7 කියන CPU එක 2011 හැදුවට පස්සේ වර්තමානයේ කියන පුතේ 2021 2011 සිට 2021 දක්වා 11 වතාවක් නවීකරණය වෙලා තියෙනවා. දැන් පරිගණක පරම්පරාවත් එක්ක මේ පරම්පරාව පටලවා ගන්න එපා. මේ තියෙන CPU පරම්පරාව. පරිගණක පරම්පරාව නෙමෙයි ඈ. පරිගණක පරම්පරාව තියෙන පුතේ 5යි. මේ තියෙන CPU පරම්පරාව. 2011 නිර්මාණය කරපු පළවෙනි CPU එක පළවෙනි පරම්පරාව. ඒක 12 තව පොඩ්ඩක් වැඩි කරලා නිර්මාණය කරා නම් ඒක දෙවෙනි පරම්පරාව. 2021 වෙනකොට 11 වෙනි පරම්පරාව දක්වා මේක නවීකරණය වෙනවා. ඔන්න ඒ කාරණා ටික. හරි. ඒ වගු වලින් ගන්න ඕනි පොඩ්ඩක් ඔන්න ඔය වැනි අදහසක්. හරි. ඊට පස්සේ බලන්න අපිට තියෙනවා මාතෘකාවක් මොකක්ද දෘඩාංග හා ඒවායේ දෙකේ දෙක දැන් දෙකේ එක ඉතර වෙති මාතෘකාවකදී දෙකේ දෙක මාතෘකාව තියෙනවා දෘඩාංග හා ඒවායේ අතුරු මුහුණක් ආශ්‍රිතව පරිගණකයේ ක්‍රියාකාරීත්වය ගවේෂණය කරයි කියලා. පරිගණකයේ ක්‍රියාකාරීත්වය ගවේෂණය කරයි කියලා දෘඩාංග සහ ඒවායේ අතුරු මුහුණ. දෘඩාංග සහ ඒවායේ අතුරු මුහුණක් කිව්වහම පුතේ ඒකේ තේරුම මේ දෘඩාංග කොටස් එකිනෙක සම්බන්ධ වෙන ස්ථාන ගැන අපි කතා කරනවා. අපි කියන්නේ ස්ලොට් එකක්, සොකට් එකක්, ඊගාවට පෝට් එකක්. එහෙම කතා කරනවා. අපි කියන්නේ USB පෝට්. නේ? RAM slot, CPU socket. එහෙම අපි කතා කරන්නේ. අන්න ඒ වර්ග පිළිබඳව තමයි අපිට ඉගෙන ගන්න තියෙන්නේ. මේ තියෙන්නේ පරිගණකයක පිටිපස්ස බෑක් සයිඩ් එක මේ. ඔය තියෙන එක එක උපකරණ සම්බන්ධ කරන මේ ස්ථාන වලට කියන නම් සහ ඒ ස්ථාන. රයිට්. එතකොට අපි නෝට් එකේ පොඩ්ඩක් ලියා ගන්න ඕනි. මෙන්න මේ අවයවයන් මොනවද කියන එකයි ඒ අවයවයන් සම්බන්ධ කරලා මොනවද සම්බන්ධ කරන උපකරණ කියන එකයි. දැන් මම ප්‍රොජෙක්ටර් මෙතනින් අයින් කරන්න. හරිද? ඔය ටික තමයි උතන ලියා ගන්න තියෙන්නේ. તો නෝට් එකේ දැන් අපි 28 වෙනි පිටුවට ඇවිල්ලා තියෙන්නේ. හරි? 28 ඔය ටික හඳුනා ගන්න තියෙනවා. 29 අර කියන ඒ සොකට්ස් වර්ග පිළිබඳ මූලික අදහසක් ගන්න තියෙනවා. ඉහෙත් ඒක තියෙන්නේ 31 තියෙන්නේ ඒ ටිකමයි. ඒ කියන්නේ දෙකේ දෙක කියන මාතෘකාවේ පුතේ අපිට තියෙන්නේ පරිගණකයක භාවිතා කරන විවිධ භෞතික කොටස් මේ එකිනෙක සම්බන්ධ කරනකොට ඒ සම්බන්ධ කරන ස්ථාන පිළිබඳ
අදහසක් ගන්න. හරි? right? ඔක oral ICT වලත් තිබිච්ච දෙයක්. right? එතකොට ඒ යටතේ ඔයගොල්ලන් පේන්න තියෙනවා පළවෙනි මාතෘකාව ප්‍රධාන දෘඩාංග සංරචක කියන එක. ඒකේ මම කරුණු දෙකක් කියන්න ස්ථාන දෙකක් වෙන් කරලා තියෙනවා. ඉස්සෙල්ලාම මේ කරුණු දෙක අපි ලියාගමුකෝ. ප්‍රධාන දෘඩාංග සංරචක. ලියන්නේ ඒකේ මෙහෙම. ලියන්න ප්‍රධාන දෘඩාංග සංරචක කියන එක අර්ථ ලියන්න. ලියන්න පරිගණකයක ඇති ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. ඒ ප්‍රශ්න මේ කතා කරන්න පුතේ නෝට් එක දීලා පරිගණකයක ඇති විවිධ භෞතික කොටස් පරිගණකයක ඇති විවිධ භෞතික කොටස් පරිගණකයක ඇති විවිධ භෞතික කොටස් එකිනෙක හා සම්බන්ධ කිරීමට පළවෙනි පේලි දෙකේ මේක ලියන්නේ පරිගණකයක ඇති විවිධ භෞතික කොටස් එකිනෙක හා සම්බන්ධ කිරීමට පරිගණකයක ඇති විවිධ භෞතික කොටස් එකිනෙක හා සම්බන්ධ කිරීමට භාවිතා කරන පරිගණකයක ඇති විවිධ භෞතික කොටස් එකිනෙක හා සම්බන්ධ කිරීමට භාවිතා කරන ක්‍රම මෙහිදී අතුරු මුහුණක් ලෙස හඳුන්වයි. පරිගණකයක භාවිතා කරන විවිධ භෞතික කොටස් එකිනෙක හා සම්බන්ධ කරන ක්‍රම මෙහිදී අතුරු මුහුණක් ලෙස හඳුන්වයි. ඒ කියන්නේ පුතාලා ඔළුවට ගන්න ඕනේ මොකද්ද? මේ දෙකේ දෙක මාතෘකාවේදී අපි අතුරු මුහුණක් කියලා කතා කරන්නේ මේ භෞතික කොටස් එකිනෙක සම්බන්ධ කරන ක්‍රම නැත්තම් ස්ථාන පිළිබඳව. නැත්තම් සාමාන්‍ය පුතේ අපි අතුරු මුහුණක් කියන්නේ මොනවටද? ස්ක්‍රීන් එකේ දකින්න දේවල්නේ. අපි ෆෝන් එකක් පාවිච්චි කරනවා නම් ෆෝන් එකේ අපිට පේන දෙයට අපි කියනවා අතුරු මුහුණ. ඉන්ටර්ෆේස් එක. මේ සාමාන්‍යයෙන් ඉන්ටර්ෆේස් එකක් කියලා කියන්නේ භෞතික දෙයක් නෙමෙයි. හැබැයි මෙතනදී ඉන්ටර්ෆේස් එක කියලා කියන්නේ භෞතික දෙයක්. දැන් උදාහරණයක් ගත්තොත් මෙහෙම හිතන්නකෝ. දැන් මේ පෑනේ මේ ක්ලිප් එක මම ගැලෙව්වට පස්සේ මෙහෙමනේ තියෙන්නේ. එතකොට මේ ක්ලිප් එකේ මෙතන සිදුරක් තියෙනවනේ පුතේ. මේක තමයි අතුරු මුහුණ. මෙතන මෙහෙම සිදුරක් තියෙන නිසා තමයි මේක මෙහෙම සම්බන්ධ කරන්න පුළුවන්. ක්ලිප් එකක් නැත්තම් සම්බන්ධ කරන්න බෑ. එතන මේක තමයි පුතේ අතුරු මුහුණ. අන්න ඒක තමයි මේ කතා කරන්නේ. හරි ඊගව කාරණේ ලියන්න. දෙවෙනි කාරණේ ඒ අනුව විවිධ වූ භෞතික කොටස් මව් පුවරුව සමග සම්බන්ධ කිරීමට විවිධාකාරයේ අතුරු මුහුණත්
භාවිතා කරයි. විවිධාකාරයේ අතුරු මුහුණක් භාවිතා කරයි. විවිධාකාරයේ අතුරු මුහුණක් භාවිතා කරයි. හරි. විවිධාකාරයේ අතුරු මුහුණක් භාවිතා කරයි. ඒ කියන්නේ පුතේ දැන් ආදාන උපාංග විදියට කීබෝඩ් මවුස් සම්බන්ධ කරනකොට ස්කෑනර් සම්බන්ධ කරනකොට නේ එතකොට ඒ අර ආදාන උපාංග වෙනස් වෙනකොට සමහරවිට අතුරු මුහුණක් වෙනස් වෙනවා. ප්‍රතිදාන උපාංගත් එක්ක අතුරු මුහුණක් වෙනස් වෙනවා. මතක උපාංගත් එක්ක අතුරු මුහුණක් වෙනස් වෙනවා. තේරෙනවද? අන්නේ ටික අපි ඉගෙන ගත යුතුයි. අපි කියන්නේ PS2 කියනවා, USB කියලා කියනවා, serial port කියනවා, parallel port කියලා කියනවා, VGA port කියලා කියනවා. නේ ඔය වගේ COM port කියලා කියනවා. නේ LAN port කියලා කියනවා. ඔය වගේ විවිධාකාරයේ ports අතුරු මුහුණක් තියෙනවා. අන්න ඒ ටික තමයි පුතේ මෙතන අපිට හදාරන්න තියෙන්නේ. හරි. ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා කාගේද නිකුන් දේවින්ද සර් CPU socket එක CPU වර්ග වලට අනුව වෙනස් වෙනවද සර්? උදාහරණ AMD Intel වාගේ වර්ගයෙන් වර්ගයට වෙනස් වෙනවද? පැහැදිලිවම ඔව් පුතේ. පැහැදිලිවම හොඳ ප්‍රශ්නයක් ඔයා ඇහුවේ. CPU එකේ වර්ගයෙන් වර්ගයට කිව්වම AMD Intel වෙන්න ඕනේ නැහැ. මෙහෙම හිතන්නකෝ. හරි අපි හිතමු Intel ලගේ Pentium D කියන CPU එක ගන්නකො. මේක 2005 2006 වගේ කාලේ ආපු එකක්. Intel ලගේ Pentium D කියන CPU වර්ගය ගත්තොත් ඒක හයි කරන්න තියෙන සම්බන්ධ කරන්න තියෙන socket එකයි Intel ලගේම පුතේ අපි ගත්තොත් එහෙම dual core කියන එක ගමුකෝ. Intel ලගේ dual core කියන CPU එක හයි කරන්න තියෙන socket එකයි Intel ලගේ i5 කියන CPU එක ගමුකෝ. i5 කියන CPU එක හයි කරන්න තියෙන socket එකයි Intel ලගේ i9 කියන CPU එක හයි කරන socket එකයි වෙනස්. ඒ කියන්නේ පුතේ එකම brand එක Intel එකම වර්ගය. හරි? හැබැයි model එක වෙනස්. එකම වෙළඳ නාමය එකම කම්පැනි එකේ හැදුවට මේකේ මොඩල් එක වෙනස්. මේක Pentium D මේක මේ dual core මේක i5 මේක i9. එතකොට ඒ එහෙම වීම පවා socket එක වෙනස් වෙන්න හේතුවක්. දැන් ඔයා මගෙන් අහන්නේ Intel සමාගම නිෂ්පාදනය කරන CPU high කරන socket එකයි AMD සමාගම නිෂ්පාදනය කරන CPU high කරන socket එකයි වෙනස් කියලාද? ඔව්. ඒක කොහොමත් වෙනස්. ඒක කිසි තර්කයක් නෑ පුතේ. ඒක කොහොමත් වෙනස්. ඒ විතරක් නෙමෙයි එකම සමාගම් විසින් නිර්මාණය කරන CPU වල මොඩල් එක වෙනස් වෙනකොට socket එක වෙනස් වෙනවා. හොඳ ප්‍රශ්නයක් ඔයගොල්ලෝ. හරි? right. තාම ප්‍රශ්න තියෙනවද? නෑ. තියෙනවද? right. අසිත අහනවා සර් ඔය socket ගැනයි hardware ගැන වෙන දවසක් දාලා පොඩ්ඩක් අපිට කතා කියලා දෙන්න. හරි පුතේ. හරි. බොහොම හොඳ යෝජනාවක්. අන්න ඒ වගේ වට මම හරි කැමතියි. හරි. මට ඉතින් කාලය සම්බන්ධ ප්‍රශ්නයක් අත්‍තරම තියෙනවා. අපි physical classes පටන් ගත්තාම පුතේ ඔය වගේ දේවල් කරන්න මම කියන්නේ ඒකයි උදේ. ඕගොල්ලෝ හරි හොඳට අහගන්න මම මේ කියන එක. මම මෙයා මුලින් ඉඳන් ඔයගොල්ලොත් එක්ක කිව්වා ICT විෂයට අදාළව ඕගොල්ලෝ කිසිම තැනකදී අපහසුතාවයට ලක්වීම හෝ ගැටලුකාරී තත්යකට පත්විය යුතු නැහැ. හරි? ඒ කියන්නේ මේ A level syllabus එක ඇතුලේ මම මේ කියන්නේ කැම්පස් level එකේදී කතා කරන්න බෑනේ මෙතනදී අපි නේ. හරි? ඒතර ඕනෙම ළමයෙක් මේ යාළුවෙක් එක්ක කතා කරනකොට යාළුවෙකුට උපදෙස් දෙනකොට නේ ඔයගලන්ට දැනුම තියෙන්න ඕනේ. ඒතර මගේ පැත්තෙන් මම දක්වන්න පුළුවන් උපරිම දායකත්වය දක්වනවා. ඒතර මට පුළුවන් ඔයගලන්ට එහෙම වර්ක්ෂොප් එකක් කරන්න. හරි කිසි අවුලක් නැහැ වර්ක්ෂොප් එකක් කරා හැකි මොකද්ද? ඔව් පරිගණක දෘඩාංග මේ එකිනෙක සම්බන්ධ වෙන දෘඩාංග වර්ග මොනවද? මේ ඒවා එකිනෙක සම්බන්ධ වෙන්නේ කොහොමද? සම්බන්ධ වෙනකොට මොන වගේ සම්බන්ධතාවද පාවිච්චි කරන්නේ? ඒවායේ දත්ත ගමන් කරන වේගයන් මොනවද? මේ ඊට පස්සේ මෙහෙම පරිගණකයේ කොටස් එකිනෙක සම්බන්ධ කරලා කොහොමද පරිගණකයකට මෘදුපාංග හඳුන්වා දෙන්නේ? මේ Windows install කරන්නේ කොහොමද? අනිකුත් software install කරන්නේ කොහොමද? හරි? ඒ ඔක්කොම පුතේ අපිට workshop එකක් දාලා ඕයි නම් කතා කරන්න පුළුවන්. හරි workshop එක කියලා කියන්නේ අපි එක දවසක වැඩමුළුවක්. හරිද?
ඒතර ඕගලන්ට මගේ පන්තියේ ළමයින්ට එන්න ඒගොල්ලන් තමයි අනිවාර්යෙන් මේක කරන්නේ. සහ ඕගලන්ට ඕගලන්ගේ යාළුවෝ ICT කරන අය ඉන්නවා නම් එක්කෙන්න පුළුවන්. හරි එහෙම මම අවස්ථාවක් හදන්නම් ඉස්සරහට. හොඳ යෝජනාවක්. අසිත හොඳ යෝජනාවක්. ඒක පුතේ අපිට මෙහෙම කරන්න බෑ. නේ මේකේ මේ කැමරාවට අල්ලල්ලා ගෑලි බෙන්න ඒක කරන්න බෑ පුතේ. අපි ෆිසිකල් ක්ලාසස් පටන් ගත්තට පස්සේ එහෙම දෙයක් කරමු. හොඳ යෝජනාවක්. හරි. එක දවසක වර්ක්ෂොප් එකක් දාලා ෆුල් ඩේ එකක් ඕනේ පුතේ. නැත්තම් වෙලා මදි ඈ. උදේ 8ට පටන් ගත්තොත් හවස 5 දක්වා යන වර්ක්ෂොප් එකක් ඕනේ. ඔය අතරේදී ඉන්ටර්වල් දෙකක් විතර අපිට ගත්ත හැකි. හරි. රයිට්. ඔව් එහෙම එකක් අපි කරමු. හොඳ යෝජනාවක්. ඉස්සරහට අපි කරමු ඈ. හරි. ඊට පස්සේ ආන ප්‍රශ්නයක් සර් එතකොට සම්පූර්ණ මදර්බෝඩ් එකම වෙනස් කරන්න වෙනවද සර් CPU එක වෙනස් කරලා ඔබ දෙව. සමහර විට එහෙම වෙනවා. දැන් උදාහරණයක් ගන්නකො මෙහෙම. කවුරු හරි එක්කෙනෙක් පාවිච්චි කරනවා i5 CPU එකක් සහිත කම්පියුටරයක්. ඒක දියුණු එකක්. දියුණු එකක් නෙමෙයි i5 කියන්නේ. හැබැයි යාට ඕනි වෙනවා තමන්ගේ කම්පියුටර් එක i9 CPU එකක් සහිත පරිගණකයක් බවට පත් කරගන්න. එතකොට යා i5 CPU එක අයින් කරලා i9 CPU එක සම්බන්ධ කරගත යුතුයි. වෙළඳ පොලෙන් මාකට් එකෙන් පුතේ i9 CPU එකක් වෙනම ගන්න පුළුවන්. ප්‍රශ්නේ තියෙන්නේ i9 CPU එකක් වෙනම ගෙනල්ලා එයාගේ තියෙන i5 CPU එක අයින් කරලා i9 CPU එක හයි කරන්න බෑ. එතකොට යාට i9 CPU එකට ගැලපෙන්න මදර්බෝඩ් එකකුත් ගන්න වෙනවා. අනිත් ඒවා සම්බන්ධ කරන්න පුළුවන් hard disk එක RAM එක ඒවා සම්බන්ධ කරන්න පුළුවන්. සමහර විට පුතේ i9 CPU එකට ගැලපෙන RAM එකකුත් වෙනම ගන්නත් වෙයි. ඒක වෙනවා. ඒක තමයි කම්පියුටර් එකක් අප්ග්‍රේඩ් කරනවා කියන්නේ. නවීකරණය කරනකොට සමහර විට ඔයගේ වෙනස්කම් කරන්න වෙනවා. ඔක තමයි කතන්දරය. හරි. රයිට්. එහෙමනම් පුතේ මට ඕනි තැනට මම ආවාද? එතකොට දෙකේ දෙක මාතෘකාව විතර ටික අපි ලබන සුමානේ කතා කරමු. මට ඔයගලගේ ප්‍රශ්නයක් අහන්න තියෙනවා. දෙවෙනි පාඩමේ දෙවෙනි ටියුට් එකත් ඔයගලන්ට මම දීලා නේ තියෙන්නේ. දෙවෙනි පාඩමේ දෙවෙනි ටියුට් එක පුතේ. දැන් අපි කතා කරගෙන ඉන්නේ දෙවෙනි පාඩමේ පළවෙනි ටියුට් එකනේ. ඔව් කවුරු හරි පුතේ රූපයක් ගෲප් එකට දාන්න. ඇහැලියගොඩ දරුවෙක් ඇහැලියගොඩ ගෲප් එකට දාන්න දෙවෙනි පාඩමේ දෙවෙනි ටියුට් එකේ රූපයක්. ඇඹිලිපිටියේ දරුවෙක් ඇඹිලිපිටියේ ගෲප් එකට දාන්න. ඔය ටෙච් බලකායෙම නෙමෙයි. දැන් ඇඹිලිපිටියේ ගෲප් එක මොකද කියලා මම කිව්වනේ. ඒ ගෲප් එකට දාන්න දෙවෙනි පාඩමේ ටියුට් එකක්. මොකද හේතුව මේ පන්තියට අලුතෙන් සම්බන්ධ වෙච්ච දරුවෝ ඉන්නවනේ. අන්න ඒගොල්ලන්ට බලා ගන්න. හරි. ඒ ටියුට් එකේ පළවෙනි පිටුවේ කියන්නේ මේ කවර් පේජ් එකේ මෙහෙම ගත්තාම මේකේ රූපයක් දාන්න ඈ. හරි. ඒ ගෲප්ස් දෙකට කවුරු හරි දෙන්නේ ගෲපයක් දාන්න. හරි. එතකොට පුතේ අලුතෙන් සම්බන්ධ වෙලා ඉන්න කට්ටිය ඒ ටියුට් එක ආයතනයට ගිහිල්ලා ලබා ගත යුතුයි. හරි. අනිත් අය දැන් ඔයගොල්ලෝ ඒක ලබා ගන්න ඕනේ නැහැ. මේ මොකද ඔයගොල්ලන්ට මම දැන් ඒක මාසයකට විතර කලින් දීලා තියෙන මාසයක් නෙවෙයි දෙකකට විතර කලින් ඔබ දුන්නේ. ඔව් මාසයකට හෝ දෙකකට කලින්. එතකොට ඒක ගන්න මේ ඔයගොල්ලෝ අරන් තියෙන්නේ. ඒක ලබන සුමානෙට ඒ ටියුට් එක අදාළ වෙනවා. මේ ටික කතා කරලා ඉවරලා ඒ ටියුට් එකට එන්න ඕනි. ඒද අලුතෙන් පන්තියට සම්බන්ධ වෙලා ඉන්න කට්ටිය අර රූප දිහා හොඳට බලන්න. රූපේ දැම්මට පස්සේ ඒ ටියුට් එක ලබාගත යුතුයි. හරි. එහෙනම් පුතේ අපි මම මේ වීඩියෝ එක කොහොමද දැන් අද මේ කලාවස්සේ ගෲප් එකට දානවා. මොකද දැන් අද පන්තියට ළමයි ගොඩක් සම්බන්ධ වෙලා නැහැ. භාගයට සම්බන්ධ වෙලා නැහැ. ප්‍රශ්නයක් මක් කර තියෙන්න ඇති. සහ වැරදි අවබෝධයක් තියෙන්න ඇති. හරි. අපි ලබන සුමානේ ඉඳන් ආයි ක්‍රමානුකූලව ඉස්සරහට එමු. ඉතින් අදත් අපි ක්‍රමානුකූලව වැඩි කරගෙන ආවා. අතරමැදදී අපිට බාධාවක් ආවා. මේ සම්බන්ධ වීම සම්බන්ධ ගැටලුවක්. හරි. එතකොට පුතේ අහගන්න නොවැම්බර් මාසේ 16 වෙනිදා ඉඳලා ෆිසිකල් පන්ති පටන් ගන්න අවසරය දීලා තියෙනවා. දැන් ලබන සුමානේ පන්තියේදී මම ඔයගලන්ට කියනවා 16 ඉඳලා පටන් ගන්න ෆිසිකල් පන්තියට දාලා ටයිම් ටේබල් එක මොකක්ද කියලා. දැන් ෆිසිකල් පන්ති පටන් ගත්තාම පුතේ ඇහැලියගොඩ සියත්‍රායකේ රත්නපුර සෙසුල්කයකේ ඇම්බ්ලිපිටියේ වික්ටරියකේ ඒ සියලු තැන්වල අපි ෆිසිකල් පන්ති පටන් ගන්නවා. කාලසටහන මොකක්ද කියලා ඔයගලන්ට මම කියන්නම්. ඒ ආයතනට අදාළව ලබන සුමානේ කියන්නම්. සහ ඔන්ලයින් පන්තියකුත් වෙනම යනවා. හැබැයි ෆිසිකල් පන්තියට සම්බන්ධ වීම ඉතාම වැදගත් සහ අනිවාර්ය තත්ත්වයක් ඈ. හරි රයිට්. දුරායට ඔන්ලයින් එක තියෙනවා. රයිට්. එහෙනම් අපි අද ක්ලාස් එකකදී නවත්තමු ඈ. අද ක්ලාස් එකකදී නවත්තමු ලබන සුමානේ. ඉතින් ඉස්සරහට යන්න. එහෙනම් සියලු දෙනාටම අයිබෝන්.